කවිය වාචාර්ථ ඉක්මවා ගියපු ධ්වනිතාර්ථ මතු කරන මොහොතේ තමයි අප හදවත සසල කරන්නේ. කිසියම් දේශයක ඇතිවන සමාජ ආර්ථික සංස්කෘතික චලනයන් කවියෙකුගේ හදවත ගැඹුරින් කම්පාවට පත් කරන බව තමයි ඕන් කියන කවියක් කියන්නේ. කවියෙකුගේ වැඩක් තමයි වජිරනේ ලෝකයේ දුක දැක දුකටපත් වෙන්න. එහෙත් ඔහු හඬා වැළපෙනවට වඩා ඒ ඊටාම සංයමයෙන් තීක්ෂණ දෘෂ්ටියකින් යුතුව යලි කවියට නගන. අපට හරි පහසුයි වජිර ලෝකයේ තියෙන සියලු අවශේෂ වස්තු අපිට පරිභෝජනය කරන්න තියෙන දේවල් කියලා හිතන්න. හැබැයි අමාරුයි හැම මිනිසෙකුටම හැම සතෙකුටම අපිට වගේ ප්‍රාර්ථනා ලෝකයක් තියෙනවා කියලා හිතන්න. ඒක පුරුදු පුහුණු කරන්න. වසන්තයේ මල් පොකුරු නෙලා ඔබ මා දූතට ගෙනෙන තුරා වසන්ත මල් පොකුරු නෙලාගෙන එතැයි එතැයි ඔබ සිටියා මා මග බලමින් බොහෝ දුර භවයක පැමිණ ගිය බව සිහි කැඳවමින් වසත් රැයක ආවත් වරක් ඔබ සිහිනෙන් හැබැහින් ආවේ නැහැ ඉතින් ගිම්හානයත් ආවා වසන්තයේ මල් පොකුරු නෙලා ඔබ මා දෝතට ගෙනෙන තුරා මග බලමින් මා සිටියා සොඳුරු වසන්තේ ගෙවෙන තුරා සොඳුරු වසන්තේ ගෙවෙන තුරා. අයිබෝන් හිතවතුනි අපි හැමෝම වෙනස් ජීවිත ගත කරන අය. සමහරු හිතනවා ලුහු බැඳීම තමයි ජීවිතය කියන්නේ කියලා. ධනය ලුහු බඳිනවා වෙන්න පුළුවන්, බලය ලුහු බඳිනවා වෙන්න පුළුවන්, කීර්තිය ලුහු බඳිනවා වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම ලුහු බැඳ ගමන් කිරීම ජීවිතය කරගත් ජීවිකාවන් අපි ගෙවනවා. හැබැයි තවත් කෙනෙක් මේ හැමෝටම වැඩිය වෙනස් වෙමින් ආස්වාදය ලුහු බැඳමින් ගමන් කරනවා. ඒ වගේම Taman විඳිනා වූ ආස්වාදය ලොවට බෙදා දෙන්නට උත්සාහ කරනවා. බැලීමට අහුවන දේ සහ බලන ඇස කියලා කියන්නේ ඊටාම තියුණු අවබෝධයකින් අපි ලෝකය ග්‍රහණය කරගන්න තැන්. හැබැයි මේ ලබා ගන්න දේ පරිකල්පන නුවණකින් පෙරා තවත් කෙනෙකුට දායාද කිරීම උතුම් බව අපි අහලා තියෙනවා. ඉතින් කවිය කියලා කියන්නේ නිදහස් අවකාශයක්. ඒ නිදහස් අවකාශයේ ඇවිද යන්නන්ට බොහෝ දේවල් හමු වෙනවා. ඉතින් ආස්වාදයේ ලුහු බඳිමින් තියුණු අවබෝධයකින් කවි ලෝකයේ ඉසියුම් තැන් සොයා බලමින් කවියට නව අරුත් ලබා දෙන්නට නිරන්තර උත්සාහයක යෙදෙන ආචාර්යවරයෙක්, විචාරකයෙක්,
කවියට ප්‍රිය කරන කවියෙක් අද අපිත් එක්ක ඉන්නවා කවි 10ට ගී 10ක් වැඩසටහනේ. ඔහු නමින් වසන්ත ප්‍රියංකර නියුන්හැල්ල. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් නජර. ගිරිඋල්ල දතව කනිෂ්ඨ විද්‍යාලයේ සිංහල ආචාර්යවරයා විදියටත් ඒ වගේම කවිය පිළිබඳව නිරන්තර සංවාද සංഭാෂණ වලට සහභාගී වන විචාරකයෙක් විදියටත් ඒ වගේම කවියෙක් විදියටත් අපිට එතුමන් මුණ ගැහෙනවා. කවි විඳිනවා කියලා කියන හැඟීම මේ තරම් ඔබතුමන්ට දැනෙන්න හේතු අපි කොහොමද හොයාගන්නේ? එය අර හද කකියන හද තවන තැනක් බවට ඔබට දැනෙන්නේ ඇයි? අපි එතන ආරම්භයක් හදාගමු. ඔව් වජිර මේ කවියක් ආස්වාදය කිරීමේ ආරම්භකම ස්ථානය කුමක්ද කියලා නිශ්චිතවම කියන්නට බැරි වුණත් ඒ සඳහා කිසියම් ආකාරයක තීරණාත්මක වැදගත්කමක් තියෙන අවස්ථා දෙකක් මගේ මතකයට එනවා. එකක් වජිර මගේ අම්මයි තාත්තයි දෙන්නම කවි 100 ගණනක් කටපාඩමින් කියපු දෙදෙනෙක්. ඔවුන් කියපු කවි මට තව මතකයි වජිර. මම ඔවුන් දෙන්නම අද ජීවතුන් අතර නැති නිසා ගෞරවයක් හැටියට මම එක කවියක් කියන්නම්. අපි අම්මයි තාත්තයි දෙන්නම මේ කවිය මට කියලා තියෙනවා. හොඳ කහ රෙද්ද පොරවාගෙන එක සෑය නුඹ කවරෙක්ද ළඟ මගේ සිළුමිණි සෑය මම ලක්දිව මලිය දෙව්නම් සංගනෙක්මි අටවක් දිනේ දාගැබ් වඳිනට ආමි. මේ මලියදේව මහරහතන් වහන්සේ සහ ශක්‍ර දෙවියන් වහන්සේ අතර ඇතිවන සංවාදයක් හැටියට තියෙන කවිය. එක කාරණයක් වජිර. දෙවැනි කාරණය හරි අහඹු කාරණයක්. මම ඔබට පෞද්ගලිකව කියවගම විද්‍යා පුහුණු ගුරුවරයෙක් මම ඇත්තටම සිංහල විෂය භාරව කටයුතු කළාට මගේ මල්ලි කලා විෂය ශාස්ත්‍රයෙන් තමයි උසස් පෙළ හැදෑරුවේ. ඔහු ඒ කාලේ නව කවි සරණිය පොතේ කවි කටපාඩමින් කියනවා. යම් යම් අවස්ථාවල මට ඇහිලා තියෙනවා වජිර ඔහු කියනවා දවසක් දා කැටපත ඉදිරියට ගොසින් හෙළුවැල්ලෙන් බලා උනිමි. ඈත අතීතයේ දිනකදී වැද්දෙකු හට වැද්දෙකු මුණ ගැසුණා මෙන් විය මම නිකමට විරිත් වෙමි. ඔහුට එවිට ඔහු විරිත්තුව. මම නිකමට සිනාසුනේ එවිට ඔහු සිනාසුනහ. මේ මහගම සේකර කියන විශිෂ්ට කවියගේ නිර්මාණයක් දර්ශනය කියන නමින් තියෙන. ඒව අහගෙන ඉඳලා තමයි වජිර මම මුල් වතාවට රජරට සේවයට මගේ සංකල්පනා ලියන්න පටන් ගත්තේ. ඇතරම මේ රජරට කලා අස්වනු හොයාගෙන යනකොට එහි යක්මුල් තියෙන තැන් අපිට වෙනම පරිච්ඡේද ඔස්සේ සාකච්ඡා කරන්න පුළුවන්. ඒක ඉතාම සුවිසල් කතා බහක් බවට පත් කරන්න පුළුවන්. ඇත්තටම නුවර කලාවිය ඔස්සේ කොළඹට සේන්දුණු ඒ වගේම රටේ කලාව බවට මහා සම්ප්‍රදාය බවට පත් වුණු කලාවන් පිළිබඳව කතා කරනකොට නම් එක්ක උදාහරණ එක්ක ගීත එක්ක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. සතුටුයි ඒ ගමන් මගේම සලකුණක් බවට ඔබ පත්වීම. අපි යමු කවි තෝරන්න. අර සමහර ඊතල තියෙනවා කොයිතරම් වළක්වන්න හැදුවත් පපුවට නොදැනීම හානි කරන සමහර කවි තියෙනවා ඒ වගේ කොයිතරම් මගහරින්න හැදුවත් අර ඇනුණු රිදුම් එහෙමම තියෙන ඒ වගේ බොහොම ලස්සන කවි පේලි අපිට හමු වේවි අද කවි 10දී. අපි යමු පළවෙනි කවියට. ඔව්. වජිර කවි 10ට ගිහි 10ක් තෝරන කාරණේදී මම කල්පනා කළා මට ආරාධනාව ලැබුණහම කුමන කවි 10ද තෝරන්නේ දෙවනුව කුමන කවි 10ට කුමන ගී 10ද කියලා. මම අර ඔබ කිව්වා වගේ ටිකක් කවිය එක්ක නිතර ගනුදෙනු කරන කෙනෙක් හැටියට මට බොහෝ කවි මතකයට ආවා. ඒ නිසා මට අවසර දෙන්න වජිර මම මේ කවි 10 තෝරන්නේ එක් අතකින් මේ කවි වලට තියෙන ආදරය සහ ගෞරවය. ඒ වගේම ඒ කවියා හෝ කිවිඳියට තියෙන ආදරය සහ ගෞරවය. විශේෂයෙන් කියන්න ඕනේ මේ
හොඳම කවි 10 හෝ හොඳම ගී 10 නෙවෙයි. මට ආරාධනා ලැබූ මොහොතේ කල්පනා කරන විට මතකයට නැගුණු ඉන්පස්සේ මම හිතා බලන විට මේ කවියට මේ ගීතයට සාධාරණයක් කිරීම යුක්තියුක්තයි කියලා හිතුණු කවි සහ ගීත. මගේ පළවන තේරීම සරත් සමේ පැමිණි ප්‍රේමය කියන කවිය ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ගේ රචනයක් ගිම්හානේ යන්න ගිහින් කියන ඔහුගේ කුළුන්දොල් කාව්‍ය සංග්‍රහය තියෙන්නේ. මේකේ තියෙන වදිර නිමිත්තක් හැටියට වසන්තයේ මල් පොකුරු නෙලා ඔබ මා දෝතට ගෙනෙන තුරා අමරදේව මහගමසේකර කියලා. ඔබත් මා දන්න ඉතාම ප්‍රකට ගීතය සේකරගේ. සේකර කියන අදහසට වඩා වෙනස් අදහසක් ගීතය තුළ අපටලට එනවා. හැබැයි සේකරගේ කවියෙන් ගැඹුරු ආවේශයක් ලබමි. සුනිල් විජේසිරිවර්ධන ලියනවා වසන්ත මල් පොකුරු නෙලාගෙන එතැයි ඔබ සිටියා මා මග බලමින්. බොහෝ දුර භවයක පැමිණ ගිය බව සිහි කැඳවමින් වසත් රැයක ආවත් වරක් ඔබ සිහිනෙන් හැබැයින් ආවේ නැහැ ඉතින් ගිම්හානයත් ආවා. ඔබ ආවේ තවත් සිහිනෙක පමණයි. ගිම් කලග කොකුන් ඉගිලෙද්දි කඳු උඩින් ඉදින් ඔබ නොයතැයි සිතූ මම අතර දම්මා ඇස් දවන බලා හිඳුම්. දුස්සප්න මැද සුළං කෝඩයේ ගෙවෙන්නට ඇද්ද රාත්‍රී කීයක්. සිහිනෙන්වත් අනේ ඔබ නෑවිත්. පුරුදුනා මම හෙමින් තරු අහස නොබලන්නට වන අරන් නොවදින්නට විල් මුහුණකට නොයබෙන්නට. සරත් කලෙක් සවසක අරුම සිහිනයක් සේම පැමිණියා ඔබ හැබැයින් ඔබ අත වූ වසත් පොකුරු මල් නෙළුවාමින් මේ දැන් නැවුම්ව තිබුණා සුවඳ ඉහිරවමින් වැටකොටු උඩින්. වජිර කවියක සියුම් බව කොහොමද අපි සහෘදයන්ට පැහැදිලි කරලා දෙන්නේ කියන එකේදී හරි අමාරුයි එක වචනින් කියන්න. නමුත් මට මේ වෙලාවේ මතක් වෙන කිසියම් බටහිර විචාරකයෙක් කියනවා වජිර poet try to say the unsayable. කවියක් කියන්න ඕන හදන්නේ කියන්න බැරි දෙයක් කියලා. හරි සියුම් දෙයක්. මේ කවිය ඇතුලේ තියෙන එක ස්ටැන්සාවක් මම කියන්නම් වජිර ගිම් කලග කොකුන් ඉගිලෙද්දි කඳු උඩින් ඉදින් ඔබ නොයතැයි සිතූ මම අතර දැම්මා ඇස් දවන බලා හිඳු. අර ගිම් කලග කොකුන් යන මොහොත අප තුළ ඇති කරන ප්‍රබල චිත්ත රූපය මේ කවියේ තේමාව තීක්ෂණ ලෙස විනිවිදිනවා. අර මම කියපු කාරණේ වජරේ කවිය උත්සාහ කරන්නේ වචනයෙන් කියන්න බැරි දේ කියන්න. වජිර මේ කාරණේම තියෙනවා ලියනගේ අමරකීර්තිගේ කවියක ඊටාම සියුම් අල්ලපු තැනක් ඒ තමයි කවියකට ඉඩ කියලා. එතනින් පේලි දෙකක් මං කියන්න ඔහු කියන එක තැනක මල සහ මල් සුවඳ අතර අර අමුතු තැන තවත් තැනක් කියනවා රැය සහ දහවල අතර අර අමුතු තැන මට එතන ඉන්න ඉඩ දෙන්න. මට නෙවෙයි සොහොයුරනි මගේ කවියට එතන ඉඩ. ඒ නිසා මම මේ කවිය තේරුවේ මා තේරු ගීතය වසන්තේ මල් පොකුරු නෙලා ගීතය තියෙන්නේ වජිර පෙම්බතිය අවසානයේදී හමු වෙනකොට ඇය අත තිබුණු මල් පර වෙලා. කවිය තියෙන්නේ ඒ මල් ඒ විදිහටම දැන් නෙළුවා වාගේ තියනවා කියන එක. එකිනෙකට වෙනස් විෂයපත්‍ර දෙකක් ස්පර්ශ වෙන්නේ. නමුත් සේකර වාගේ විශිෂ්ට කවියෙකුගේ භාෂා භාවිතය තීක්ෂණ ලෙස බලපාලා තියෙනවා ආචාර්ය විජේසිරිවර්ධනයන්ට මේ කවිය ලියන්න. හොඳයි. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
කවියා නිර්මාණකරුවා විචාරකයා කියන විදිහට මේ කවිය කියන්නේ විශේෂ වැඩබිමක්. කවියක් කියන්නේ වෙහෙස වුණු නිර්මාණයක්. ඒ වගේම වෙහෙස දැනෙන නිර්මාණයක්. හරි ලස්සනට ඔහු කවිය පිළිබඳව අදහස් අරගෙන එනවා. ඉතින් වෙහෙස දැනෙන, වෙහෙස නිවන, වෙහෙස විය යුතු කවි නිර්මාණ අතරේ රැඳෙන කවි 10 අද සංගීතය සපයන්නේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම සංගීත අධ්‍යක්ෂණය ඉන්දුනාත් නන්දසිංහගෙන් ගායන හැඩකාරකම් මවන්නට අද එකතු වෙන්නේ විශාරද රුවින්ද සත්සර සහ විශාරද සුදිනි සින්දවි. අපි මුලින්ම රුවින්දගේ ගැයුම් හඬට එකතු වෙමු. වසන්තයේ මල් පුකුරු නිලා ඔබ මා දූතට ගෙනෙන තුරා වසන්තයේ මල් පොකුරු නිලා ඔබ මා දූතට ගෙනෙන තුරා මග බලමින් මා සිටියා සොඳුරු වසන්තේ ගෙවෙන තුරා සොඳුරු වසන්තේ ගෙවෙන තුරා අහස පොළොව ගිනියම් අවුවේ ගහකොළ මැලවෙන ගිම්හානේ අහස පොළොව ගිනියම් අවුවේ ගහකොළ මැලවෙන ගිම්හානේ අවසානයේ ඔබ ආවා ඔබ අතැවූ මල් එකිනෙක පරවි සුළගේ විසිරෙනු මා දුටුවා සුළගේ විසිරෙන ඒ මල් අතරින් ඔබගේ රුව මා දුටුවා ඔබගේ රුව මා දුටුවා අපි ගත කරන්නේ වේදනා පිරි මතක අහුලලා ඒවා හිමින් හිමින් පිරිමැදලා ඒ මතකම සුවය විදිහට අරගන්න ජීවිත. ඉතින් සමහර වෙලාවට මේ මතක මතම රසවත් වෙච්ච ජීවිත. උපතේ ඉඳලා මිය යන මොහොත දක්වා අපි අල්ලගන්න සියලු මාත්‍රාමය මතක සටහන් සියුම් සංවේදනා බවට ඒවා රිද්මීය සංවේදනා බවට පෙරලන්න කවියෝ සමත්. අර
අපේ හදවතේ හැංගිලා තියෙන මතක රිද්ම තමයි කවිය අහුලන්න උත්සාහ කරන්නේ. ඒ මතක රිද්ම තමයි මතක කවි විදියට ඔබතුමන් අපිට අරගෙන එන්නේ. අපි එහෙනම් යමු දෙවෙනි කවියට. ඔව් වජිර දෙවෙනි කවිය හැටියට මා තෝරන්නේ සුහර්ෂණී ධර්මරත්න කිවිඳියගේ සිහින අසපුව කියන කාව්‍ය සංග්‍රහයේ තියෙන කවියක් 2005 අවුරුද්දේ සිහින අසපුව පළවෙනි. වජිර මේ කවි තේරීමේදී මගේ කවි 10 ඇතුළෙම තියෙන්නේ කිවිඳියන් දෙදෙනයි. ඒ නිසා මම ඔබෙන් අවසර ඉල්ලනවා කිවිඳියන් ගැන පුංචි කාරණයක් කියලා මේ කවිය ගැන කියන්න. අපිට කිවිඳියන් දිගටම වැඩ කරන අය හරි අඩුයි. වජිර මොකද පුරුෂ මූලික සමාජයක සමාජයට ඒක අමාරු කාර්යයක් වෙන්නත් ඇති. මොනිකරුවන් පතරන එහෙම මේ ගැන සඳහන් කළා තියෙනවා. සුහර්ෂණී 1996 බොල් බිජුවට පළ කරන්නේ. තවමත් ඇය කවි තාම සක්‍රියව ඉන්නවා. මෑතකාලිනව මේ එහෙම වරදක් කරලා නැහැ මන්නේ. හරියටම හරි වජිර. ඔබ දන්නවා මේ වැඩසටහනෙත් ඇය ආවා. ඒ වගේම ඔබට මතක නැහැ අනුරාධා නිල්මිනි. මෑතක පොතක් කළා නාරි සූත්‍රය කියලා. ඒ පොත එක් ආකාරයකට පෙන්නනවා පුරුෂාධිපත්‍ය හමුවේ ලෝකය තුල ස්ත්‍රී චරිත යටපත් වෙනවද කියන කාරණේ. ඒකයි මම කිව්වේ ඔබෙන් අවසර ඉල්ලනවා කියලා මේ ස්ත්‍රී දායකත්වයේ ගැන අපි කතා කරන්න ඕනේ කියලා. එතන මට මතකයි අනුරාධාගේ කවියෙත් මේ වජිර මහත්මා ගාන්ධිගේ බිරිඳ ගැන ඒ කවියක් ලියනවා. ගාන්ධි ලෝක පරිමාණ චරිතයක් වෙන විට අර බිරිඳ ගැන කතා නොවෙන්නේ ඇයිද වැනි කාරණා. ඒ නිසා මම කිවිඳියන් ගැන බොහොම ගෞරවයෙන් තමා සුහර්ෂණීගේ කවිය තෝරගන්නේ. වජිර මේ සුහර්ෂණී අපිට ගොඩාක් ඉස්සෙල්ලා කවි ලිව්වේ මට මතකයි රාවේ පද්ම තටාකේ රත්නශ්‍රී විජේසිංහයන් සංස්කරණය කළ කවි පිටේ නිතර ඇගේ කවි පළ වුණා. පස්සේ දවසක් මම පළුගස්සා පුස්තකාලෙන් පොත් තෝරනකොට මට හම්බ වුණා ඇගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය බොල් බිජුවට කියලා. ඒකේ ඇගේ ලිපිනේ තිබුණේ සුහර්ෂණී රේණුකා ධර්මරත්න මුදලිවත්ත කඩු ගන්නාව කියලා. මම ඒක කියන්නේ වචර මගේ මතකේ තියෙන ලිපින තියෙනවා. රත්නශ්‍රී විජේසිංහ අංක 43 ලේන්බාන් වීදිය කොටුව ගාල්ල. පරාක්‍රම කොඩිතුවක්කු 7 ඒ ගෙදර කන්‍යාරාම් පාර රත්නපුර. ඒ වගේ මට මතක තියෙනවා මේ සුහර්ෂණීගේ ලිපිනය පවා. ඇලියනවා මතක කියන කවිය. දලදා හිමි නැමද ජාති ජාතිත් පතා අත්බැඳ වලා බැම්මේ විසිතුරු බලා අප ආ හැටි. දුලා නිල් දිය කඳ බදා හිමි වැව් බඳ වා නොදමා කිසි කල බෙදාගත් දුක සැප. මහවැලි දෑල බඩ ලියවැල් කෝල වුණ හැඩ සීතල සැඳෑ යමුව පුදුමයි තිබුණු උණුසුම. අදද ඉඳහිට හිමි මතක ලුහු බැඳ යමි ඔබ ළඟින් සැතපි සිහිනෙන්ද හිනැහිමි. කවිය ඇතුලේ අපිට හම්බෙන්නේ ප්‍රේමය විවාහයෙන් කූට ප්‍රාප්තියට ගිය යුවලා. පෙරදෙනිය අසබඩ පරිසරය ඉතාම රමණීය ලෙස සුහර්ෂණී කවියට ගේනවා වජිර. දැන් බලන්න වජිර මේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ තියෙන සංයත බව සහ පෙම්බතා පෙම්බතිය හෝ බිරිඳ ස්වාම පුරුෂයා අන්‍යෝන්‍ය වශයෙන් ආදරයෙන් ගෞරවයෙන් ජීවත් වෙන මොහොතේ අයාලන්නේ දුලානිල් දියකඳ බදා හිමි වැව් බඳ වාන් නොදමා කිසි කල බෙදාගත් දුක සැප කියලා. තමයි රමණීය කාව්‍යෝක්ති. ඒ වගේම වජිර ඔබ දන්නවා අපි ප්‍රේමය හරි උණුසුම්. මාචාර්ය සරච්චන්ද ලිව්වා තැනක නැත ලොවයන් රසඳුනා ආදරයසේ සුව දෙනා කියලා. සුහර්ෂණී කියනවා වජිර එක තැනක මහවැලි දෑල බඩ ලියවැල් කෝල වුණ හැඩ සීතල සැඳ යමුව පුදුමයි තිබුණු උණුසුම. මං හිතන්නේ මේකට මම තෝරපු ගීතය මේකට ඉතාම ගැලපෙනවා වජිර ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්. එයත් සුහර්ෂණීගේ කවිය වාගේ සියුම් දොනිතාර්ථ දනවනවා. ඔබ දන්නවා
කවිය වාචාර්ථ ඉක්මවා ගියපු ධ්වනිතාර්ථ මතු කරන මොහොතේ තමයි අප හදවත සසල කරන්නේ. මානවසිංහ කියන්නේ ප්‍රේම තටාකේ මේකයි මැණිකේ ආදර රැල්ලයි අර දිව එන්නේ. අභිමන් කියලායි මැණිකේ ඒ රැලි මේ වැව් ඌරේ වදින්නේ. එක තැනක කියනවා වජිර මෙන්න මෙහෙම චම්පා කියලායි මැණිකේ ඕලු මලේ අර පෙති නැට වෙන්නේ. ඔබ ඉඟමෙවුලේ මිනි කැට දැකලයි මාළු පැටව මේ දිවගෙන එන්නේ. අර ප්‍රේමයේ සියුම් ස්ථාන ස්පර්ශ කරන්නේ තාම සංයත හඬකින්. ස්වර්ෂණිගේ කවිය ඔබට මතක ඇති මං කිව්වා වජිර දුලා නිල් දිය කඳ බදා හිමි වැව් බඳ වාන් නොදමා කිසි කල බෙදාගත් දුක සැප. මානවසිංහ කියනවා හිමියනි ඔබගේ පුලුලුතරේ වැව් ඉවුරේ නැත වෙනස පෙනෙන්නේ. මගේ පෙම් දහරයි සීතල ජලයයි එක විදිහට නොව පිරී තිබෙන්නේ. කාලය විසින් සුවපත් කරනු ලබන සියලු සංවේදනා රිදුමක් කරගෙන ඒවා මතක විදියට නැවත නැවත අපි උපද්දනවා. ඉතින් රිදුම් අවසරය කවියක් බවට පෙරලලා ඒ මතින් සතුටු වෙන්නට අපිට ඉඩ හදලා දෙන සුහර්ෂණී ධර්මරත්න අපේ හිත බැඳී කිවිදියක්. ඉතින් ඇගේ කවිය කියවා ලැබූ ප්‍රහර්ෂය එක්ක අපි යනවා දෙවනි කවිය දෙවනි ගීතය. ප්‍රේම තටාකේ මේකයි මැණිකේ ආදර රැල්ලයි අර දිව යන්නේ. ප්‍රේම තටාකේ මේකයි මැණිකේ ආදර රැල්ලයි අර දිව යන්නේ. අභිමන් කියලයි මැණිකේ ඒ රැලි මේ වැව් ඉවුරේ වදින්නේ. ප්‍රේම තටාකේ චම්පා කියලයි මැණිකේ ඌලු මලේ අර පෙති නැට වෙන්නේ. චම්පා කියලයි මැණිකේ ඌලු මලේ අර පෙති නැට වෙන්නේ. ඔබේ ඉඟමෙවුලේ මිනි කැට දැකලයි මාළු පැටව් මේ දිවගෙන එන්නේ. ප්‍රේම තටාකේ අනාගතේ මේ පෙම් රස විඳිනා හදවත් වලටයි රසය දැනෙන්නේ. අනාගතේ මේ පෙම් රස විඳිනා හදවත් වලටයි රසය දැනෙන්නේ. ඒක
එකයි මැණිකේ මේ වැව දකිනා කොයි මොහොතෙත් මට සුවය දැනෙන්නේ ප්‍රේම තටාකේ අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ අපි වසන්ත ප්‍රියංකර නියුන් හැල්ල ගුරුතුමා එක්ක කවි තෝරමින් ඉන්න වෙලාව. ඇත්තටම මේ එතුමන් කවි තෝරමින් මේ කවි දිගේ අපි වැවිද්දවනකොට විවිධ මතක අපේ ජීවිතවලට ඇතුල් වෙනවා. දැන් මේ එක්තරා විදිහක මතක ඇවිස්සිල්ලක්. අපි කියනවා මේ පිච්චමල් සුවඳත් එක්ක බැඳුණු මතක හරිම සුවඳවත් විදියට තමයි අපිට ආයේ හැඟුම් විදියට මතුවෙන්නේ. සමහර වෙලාවට අපි හොයාගෙන යනකොට හොඳින් එළිය තියෙනකොට විතරයි පිච්චමල් පිපෙන්නේ. නැත්නම් තැන්වල පිච්චමල් පිපෙන්නේ නැහැ. මල්ලොවේ හුරුබුහුටි සුවඳ රාජිනිය කියලා සමහර තැන්වල පිච්චමල් ගැන කියලා තියෙනවා. පිච්චමල් මේ අර කවි ලකුණු වලට ගත්තයින් පස්සේ එයට අනන්‍ය වෙච්ච හැඩ රටාවන් නිර්මාණය වෙනවා. මේක ඖෂධයක් විදියටත් ගන්න පුළුවන් පිච්චමල්. මෙහෙම ගොඩාක් අවස්ථාවන් පිච්චමලත් එක බැඳිලා තියෙනකොට බලන්න කවියා කවි නිමිත්තක් විදියට යොදා ගන්න විදිය. ඒ යොදා ගන්න විදියේ තියෙන අපූර්ව බව නිසාම වෙන්නට ඕන ඔබතුමන් අපිට තුන්වෙනි කවිය විදියට මේ තෝරා දෙන්න. ඔව් වජිර ඇත්තටම මේ අපූර්වත්වය නිසාමයි මං තෝරගන්නේ. මේ තෝරාගත්ත ගීත අතර තියෙන කවියත් ගීතයත් එකම රචකයා වන එකම මොහොත මේ සුදත්ගාමිනී බණ්ඩාර බදුල්ලි හාලියල. වජිර මම මේ වැඩසටහනට මේ ගීතය තේරුවාට පස්සේ මගේ තාම සුහද මිතුරෙක් නිසා මං කිව්වහම ඔබවත් ආදරෙන් මතක් කළා. මොකද ගුවන් විදුලියේ ඔබ ඉන්න කාලෙකත් ඔබ සමග සංවාද කළා කියලා. තාම ආදරණීය කවියෙක්. වජිර මම මේක විශේෂයෙන් තෝරන්න හේතුව කියන්න මට අවසර දෙන්න. කවියෙක් කියලා කියන්නේ ඔහු ජීවත් වන යුගයේ පිළිබඳව සාක්ෂියක්. ප්‍රකට කවියෙක් ඉන්නවා වජිර W.B. Yeats කියලා අයර්ලන්ත ජාතික කවියෙක්. ඒ වගේම W.H. Auden කියන කවියා කවියක් ලියලා තියෙනවා W.B. Yeats ගැන. Yeats මිය ගියාට පස්සේ මේ කවිය ලියන්නේ වජිර. ඒක එක තැනක Auden ලියනවා Mad Ireland hurt you into poetry කියලා. වියරු අයර්ලන්තය ඔබ කවියෙක් වෙත රිදවීය. කියන්නේ කිසියම් දේශයක ඇතිවන සමාජ ආර්ථික සංස්කෘතික චලනයන් කවියෙකුගේ හදවත ගැඹුරින් කම්පාවට පත් කරන බව තමයි Auden කියන කවියක් කියන්නේ. මේ කවියේ ඒ බව ඉතා පැහැදිලිව පේනවා. මට ඇත්තට මේ කවිය කියවද්දී වජිර කවි රසක් මතකයට ආවා. ඒක කවියක් දල අදහස. ඒක කවිය ගැන දල අදහස මට කියන්න අවසර දෙන්න. අගා ෂහීඩ් අලි කියලා කවියෙක් හිටියා. වජිර ඔහු කාශ්මීරයේ ඉඳන් ඇමරිකාවට සංක්‍රමණය වෙන්නේ කාශ්මීරයේ ඇතිවන යුද්ධ වාතාවරණය හමුවේ. ඌට මාතෘ භූමියෙන් වෙන්වෙන්න සිදුවීමේ වේදනාව ඔහුගේ කවිය තුල හම්බ වෙන්නේ ලේ ගලනවා වගේ. කවි දෙකක් මට මතකයි. එකක් තියෙන්නේ වජිර postcard from Kashmir කියලා. ඔහු ඇමරිකාවේ ඉන්නකොට කාශ්මීරයෙන් එන postcard එකක් තුල ඔහු හිමාලයේ කඳු බැටේ රූපයක් දැකලා හද සසල වීම. තව කවියක් තියෙනවා වජිර country without a post office කියලා. කාශ්මීරේ පණිවිඩ සංනිවේදනය සියල්ල බිඳ වැටිලා මිනිස් ජීවිත විනාශ වෙන මොහොත ඔහුට දැනෙන විදිය. අපේ සුදත්ගාමිනී බණ්ඩාර කවියා 1983 කළු ජූලිය තමා මේ කවියට ස්පර්ශ කරන්නේ. ඔහුගේ දුම්බර මතකයේ පොතේ වජිර දිනපොතක ලියූ කවි කියලා මේ බඳු කවි 5-6ක් තියෙනවා.
මේ පාළු සීතල රාත්‍රියේ ඈතින් නැසෙන කවියක් වගේ නුඹ ගැන මතකය. පිච්චමල් සුවඳයි උමා කවුළු පියන් පත්හැර බලමි. මුළු ලෝකේ මන්දකාරයි. ඈත නිල්වන් කඳු මුදුන මත නුඹ සැතපෙන ලැයින් කාමරේ කුප්පි ලාම්පු එළියක්වත් නොපෙනේ. මා දෙනට ටිකෙන් ටික පියවන විට මරලතෝනියක හඬ ඈතින් නැසෙයි. මගේ හිත තිගැස්සී ඇහැරෙයි. මිතියාවත මැදින් ගලා යන බදුළු ඔය මුමුණන සුපුරුදු ගීතයට අපි බය වෙන්නේ ඇයි උමා? මේ තරම් ඈත කඳු මුදුන මත දැල්වෙන බල්බයක ආලෝකයේ මට පෙනී. සමාව යන්න උමා. කෝවිලේ දෙවියන් නැතයි මට සිතේ. උමා අදහන දෙවියන් ඉන්නවනම් මේ තරම් ඛේදවාචකයක් මේ මාතෘ භූමියේ සිදුවිය හැකිද කියන ප්‍රශ්නේ. ගීතෙන් කොටසක් කියන්න මට අවසර දෙන්න. වජිර ඔහු ගීතේදී කියන්නේ මේ උමාගේ රමණීය සෞන්දර්ය මතු කරමි. එහෙත් අර ශ්‍රී රාහුල හිමියන්ගේ සිසිවන උවන ඉඟසුඟගත හැකිමිටින කවියට වාගේ ස්ත්‍රියකගේ රූප සෞන්දර්යය විතරක් නෙවෙයි මේ කවියට අහුවෙන්නේ. ඇය වෙලාගත් දුක වේදනාව කවිය විනිවිද දකිනවා. තුමුල නමුණු කුල ගිරිහිස උදුල සඳ මඩල දුටුනෙත රැවටුණා තමයි කිමද මේ තරම් ඒ ගැන හිනහෙන්නට කාරණා මුහුණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එළියට ඔහොම hina වෙනකොට උඹ ලස්සනයි උමා. අතන මේ කියපු කතා ඔක්කොම එක ගත්තයින් පස්සේ මේ අර මම කිව්වනේ මේ ඖෂධ ගුණයක් තියෙනවා කියලා සමන් පිච්ච වලට. එතකොට මේ පිච්ච හොඳට වේලලා කුඩු කරලා ගත්තයින් පස්සේ මේ දත් බෙහෙතක් විදිහට පාවිච්චි කරනවා. දත් මදින්න පාවිච්චි කරනවා. ඒතර මේ දත් සුදත් වෙච්ච මොහොතක් කරන්න පිච්ච මල් සම්බන්ධ වෙනකොට සුදත් ගාමිණී බණ්ඩාර කියන අපූර්වතම රචකයා මනුස්සයා ඔහු මේ මනුස්සකම හොයාගෙන යන පාරක් හදලා දෙනවා මේ පිච්ච මලත් එක්ක. එතකොට මේ පිච්ච මලත් එක්ක බොහෝ විප්ලව සිද්ධ වෙනවා මේ කවියත් එක්ක. මේ මොහොතක් ගත කරලා ඒ ගැනත් කියාගෙන යන්නට හිතුණා. මොකද සුදත් ගාමිණී බණ්ඩාර කියලා කියන මේ බදුල්ලට සැඟව ඉන්න සාහිත්‍යකරුවා කවියා මතු කරන්න ඕන නිසා ඔහු මේ කවිය හරහා මතු කරන ගීතයෙන් උපද්දනවා ගායකයෙක්. ඒ තමයි සමන් ජයන අර්ජුනදාස. ඔහු ගායකයෙක් නෙවෙයි අතරම ඉංජිනේරුවෙක්. ඉංජිනේරුවෙක් ගායකයෙක් බවට පත් කරන කවියක් ගීතයක් බවට මේ පත් වෙනවා. ඉතින් උමා කවිය උමා ගීතය මේ පිච්චමලේ සුවඳ වගේම බොහොම ආලෝකමත් සුවඳක්, එළිය දනවන සුවඳක් විහිදවාලු කවියක් ගීතයක් බව මතක් කරමින් අපි යනවා තුන්වෙනි කවිය තුන්වෙනි ගීතය. නමුණු කුලගිරිහිස උදුන සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි කිමද මේ තරම් මේ ගැන ඉනහෙන්නට කාරණා මුහුණ රතු වෙලා දිනෙතින් කඳුළු පනින තුරු එළියට ඔහොම hina වෙනකොට උඹ ලස්සනයි උමා. වත මඩල සංගවා වාවෙන ලෙසින් අතුරන සිත පිණි නිසා තිලකය පාළු වෙයි උමා. සීත මීදුමේ තිරපට වලලුළු අතින් නිවතට ඈත් කර හොරෙන් හිමිහිට බලාපන්නුමා. මුල
නමුණු කොළගිරි හිස උදුල සඳ මඩල දුටු නෙත රැවටුනා තමයි කිමද මේ තරම් මේ ගැන ඉනහින්නට කාරණා මුහුණ රතු වෙලා දෙනිතින් කඳුළු පනින තුරු එළියට ඔහොම hina වෙනකොට උඹ ලස්සනයි උමා කන්ද කදිර දේවාල අපට පිට වේ කියලා හිතෙනවද උමා අප වටා නැගින පුවදුරු ඇත්‍රි නොබෝ කලකින් පිච්ච මල් සුවඳ විතරක් ඉතිරි වෙද උමා මුල නමුණු කුලගිරි හිස උදුල සඳ මඩල දුටු නෙත රැවටුනා තමයි කිමද මේ තරම් මේ ගැන ඉනහින්නට කාරණා මුහුණ රතු වෙලා දෙනිතින් කඳුළු පනින තුරු එළියට ඔහොම hina වෙනකොට උඹ ලස්සනයි උමා ඔහොම hina වෙනකොට උඹ ලස්සනයි උමා ඔහොම hina වෙනකොට උඹ ලස්සනයි උමා අද කවිදහයට ගීදහයක් වැඩසටහනේ කවි තෝරන්නේ ගිරිඋල්ල දැතව විද්‍යාලයේ සිංහල ආචාර්යතුමන් වසන්ත ප්‍රියංකර නියොන්හැල්ල කවියා ඒ වගේම විචාරකයා සමහර වෙලාවට මේ ලෝකය හැකිලෙනවා ආයෙ දිගහැරෙනවා හැබැයි අර හැකිලෙනකොට දැනෙන පීඩනය නිසාම එය ඉරිතලනවා මේ ඉරිතැලීම් සමහර වෙලාවට හරිම වේදනාකාරී මේ කාලෙත් අපිට තියෙන ඉරිතැලීම් දෙදරීම් හරිම වේදනාකාරී. එතකොට අපේ අර මිනිස් දැනුම අවබෝධය හුස්ම ගන්නේ අර වේදනාබර දේවල් එක්ක. එහෙම උනායින් පස්සේ අර ඉරිතැලීම් මත පුංචි ස්ප්‍රීත්තු ගුණයක් රඳවන්නට හිතෙනවා අර වේදනානාශකයක් විදියට. සමහර වෙලාවට අර ඉරිතැලීම් ආයේ හාවෙන්න පටන් ගන්නවා. එහෙම දෙයක් ගැල්ලුවයින් පස්සේ අර ඒ ගැල්වුම් ගුණය ඖෂධ ගුණය කවියට තියෙනවා කියලා හිතෙනවා. ඔබතුමන් මේ කවි විස්තර කරන කොට අපිට මේ අනිත් බාහිර ලෝකයේ අමතක වෙලා යනවා. ඒ නිසා අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා 4 වෙනි කවියට. වජිර බොහොම ස්තුතියි. ගිනිගත් නගරයේ මැද අම්මා මේ කවිය ලියන්නේ නදුන් යසිත දසනායක කියන කවිය. වජිර මම ඔබට කිව්වා මේ මන් තෝරන්නේ ලංකාවේ තියෙන හොඳම කවි 10 නෙවෙයි හොඳම ගීත 10 නෙවෙයි. අපිට ඉන්නවා විශිෂ්ට කවියෝ ආර්යවංශ රණවීර, නන්දන වීරසිංහ, එරික් කිලියප්පාරච්චි, රත්නශ්‍රී, පරාක්‍රමවත්. ඒ කවි පරපුරෙන් පස්සේ එහෙම බලාපොරොත්තු තියාගන්න පුළුවන් අතිශය සංවේදී කවියෝ අපිට ඉන්නවා. ඒ ඉන්න අය අතරේ ඉන්න කවියෝ තමා වජිර ඉසුරුචාමර සෝමවීර, සුනන්ද කරුණාරත්න, තව කෙනෙක් මේ නදුන් යසිත දසනායක, ලහිරු කරුණාරත්න වගේ අය. කවියෙකුගේ වැඩක් තමා වජිර මේ ලෝකයේ දුක දැක දුකටපත් වෙන්න ඕන. එහෙත් ඔහු හඬා වැළපෙනවට වඩා එය ඊටාම සංයමයෙන් තීක්ෂණ දෘෂ්ටියකින් යුතුව යලි කවියට නගන්න ඕන. කවිය ඇතුලේ හුදෙක් හැඟීම් විතරක් නෙවෙයි බුද්ධිමය අඩවියක් තියෙනවා. මට මතකයි වජිර මේ අධ්‍යාපනයේ පිළිබඳ ඉතාම ශ්‍රේෂ්ඨ කෘතියක් හැටියට සැලකෙන On Education කියන කෘතිය බර්ටන් රසල්. රසල් කියනවා ඇතැම් විට ප්‍රබල හැඟීම් නිසා බුද්ධිය යටපත් වේ. එපමණක් නොව බුද්ධිමත් බව නිසා ප්‍රබල හැඟීම්ද යටපත් වේ. මට අවශ්‍ය වන්නේ මේ ඛේද වාචකයෙන් ලෝකයේ ගලවා ගැනීමයි කියලා. බුද්ධියත් හදවතත් එක තැන තියාගෙන වැඩ කරන කෙනෙක්
කවිය. නදුන්ගේ මේ කවිය අපි අහමු වජිර. ගිනි ගහන නගරයේ මැද අම්මා. ඒ අම්මා තවම මේ ගිනිගත් නගරයේ විද්‍යාගාරයට පැණිමුරුක්කුද සමග සුදු මල් මිටක් අරගෙන. දී පැණිමුරුක්කු අපට කවුරුවත් නැති වෙලාවක යන්නේ විද්‍යාගාරයේ කල් තබාගත් සර්පයන් ගෝනුස්සන් කලලරු දැමූ බෝතල් අතර. නතර වෙයි ඈ එතන එකම එක බෝතලයක් ළඟ අපද පැන අසාසා හද මනස් කවුළුවෙන් නතර වුණු. තබා ඈ ගෙනා මල්මිට එතැන ඇස පිස පිස රහසෙන්. ආයෙ ගේන්නම්කෝ. පැණිමුරුක්කු ඔයාලට කියාගෙන යන්නේ නැවී වාරු වී පොළවට. කලංකය කීලය මුකුටය සොයා විච්ඡේදනය කර පෙන්වන්ට අරන් කවුරුන්දේ මල්මිට විද්‍යාගාරයේ මේසේ මත තිබුණා දවසක් ඒ මල් පෙති කෑලි කෑලි තබා ගත්තෙමි මම හදේ සීතලම තැනක. ඒ මල් මිටද ඒ බෝතලයේද ඒ අම්මාද මේ ගිනි ගහන නගරයේ මැද. වජිර මේ කවියේ ගිනි ගහන නගරයේ මැද කියන්නේ ප්‍රබල රූපකයක්. දයාර්ධ බව නැතිව ගොස් කාන්තාරයක් බවට පත් වූ සමාජය වෙන්න පුළුවන්. ඒත් අම්මා කියලා කියන්නේ ඒ සමාජයට සීතල දියදහරක්. මේ කවියේ හම්බ වෙන අම්මා කවුද? ඒ අම්මා විද්‍යාගාරයේ එක්තරා කලල රූපයක් ළඟ නවතින්නේ ඇයි? එතන සුදු මල් මිටක් තියන්නේ ඇයි? අපේ හදවත සසල වෙනවා. දැන් අපි හිතනවා ඒ අම්මා කිසියම් දවසක ගබ්සාවට ලක් වෙච්ච අම්මා කෙනෙක්ද? ඒ පිළිබඳ ගැඹුරු මතකයේද ඇය අර සුදු මල් මිටක් තියන්නේ කියන එක. මේක තමයි මම වැදිර ආරම්භයේදී කිව්වේ. සහකම්පණය කියන එක අතිශයින් වැදගත්. අපට හරි පහසුයි වජිර ලෝකයේ තියෙන සියලු අවශේෂ වස්තු අපිට පරිභෝජනය කරන්න තියෙන දේවල් කියලා හිතන්න. හැබැයි අමාරුයි හැම මිනිසෙකුටම හැම සතෙකුටම අපිට වගේ ප්‍රාර්ථනා ලෝකයක් තියෙනවා කියලා හිතන්න. ඒක පුරුදු පුහුණු කරන්න ඕන. කවිය අපට ඒ පුරුදු පුහුණු කිරීම සඳහා විශාල කාර්යභාරයක් කරනවා වජිර. මේ කවි එක තැනක් මම යලි කියන්නම් වජිර මට අවසර දෙන්න. කලංකය කීලේ මුකුටය සොයා විච්ඡේදනය කර පෙන්වන්ට අරන් කවුරුන්දේ මල්මිට. මලක තියෙන විද්‍යාත්මක සත්‍යයට ඔබ්බෙන් දෙයක්. නමුත් විද්‍යාවට මලක් කියන්නේ වචිරම විද්‍යා ගුරුවරේ කලංකය කීලය දිම්බකෝෂය කියලා විච්ඡේදනය කරන භෞතික දේවල් සමූහයක් විතරයි. ඒත් මලක සුවඳ සූත්‍රයකට ගන්න බෑ. රත්නශ්‍රී වරක් ලියලා තියෙනවා. රත්නශ්‍රී විජේසිංහ විද්‍යා ගුරුවරේ. ඔහු තැනක ලිව්වා මලක් සුවඳ සූත්‍රයකට ගන්න බැරි බව. දයාසේන ගුණසිංහ ලියපු වියලී ගිය දෙතනේ නැත කියන ගීතය මන් තේරුවේ. ඒකේ වජිර අපිට හම්බ වෙන්නේ මග අතහැරලා දාලා ගියපු දරුවෙක්ව සුදු ජාතක යුවලක් පිටරට අරන් යන්න පුවතක්. එතකොට මේ අම්මත් දරුවව දාලා යන්නේ ඇත්තටම ආදරේ නැති නිසාද? එහෙම නැත්නම් ඒ පිටිපැත්තේ ඊට වඩා ගැඹුරු යථාර්ථයක් තියෙනවද කියන තැනට දයාසේන ගුණසිංහ අපිව පොළඹවනවා. ඔහු අන්තිමට කියන්නේ මොකද්ද? වජිර ඔහු කියනවා මේ දරුවා පිටරට අධ්‍යාපනය ලබන දවසක් එයි. එදා කොහොම වෙයිද? මතුයම් දිනක සිතුවිල්ලෙන් සිටින සඳ දෑතක පහස සිහිනෙන් මෙන් දැනේවිද? සිතියම් පොතින් ලොව විමසා බලන සඳ කඳුලක හැඩේ මහා සයුරේ දකිවිද? එතර ගිය පොඩි දුව නේද? තාම නිවැරදි මේ වජිර. හොඳයි. අපි යනවා වර්තමාන කවි ලෝකය දිහා දකින විදිය ඉතාම හොඳින් පෙන්වූ නදුන් යසිත දසනායක. ඔහු මේ බලන බැලුම් විශාලනය කර බලන්න දරන උත්සාහය කියවා එනවා අපි 4 වෙනි කවියේ 4 වෙනි ගීතය.
බිඳුවක් එරුනේ වැහැරී ගිය උකුලේ නැත සුව යහනක් සැදුනේ කප පවතින තුරු නොනිමෙන සුසුමින් සමුගැනුනේ හිරුහි නැහෙන මොහොතක ඔබ මග අයිනක රැඳුනේ අද අපි කවි 10ට ගී 10ක් වැඩසටහනේ කවි තෝරන්නේ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල ගුරුතුමා කවියා විචාරකයා එක්ක. සාමාන්‍යයෙන් හිස් කොලයක් අතට දුන්නාම ඒ කොලේ මත මොනව අඳින්නද කියලා හිතාගන්න බැරි අය වගේම ඒ කොලේ මත මොනව ඇඳිනවද කියලා නොදැනීම ඇඳෙන සටහන් වලත් සමහර වෙලාවට තියෙන අපේ හිත. අපි මේ මොහොතේ අත්විඳින අත්දකින සංවේදනාව. චිත්‍ර ශිල්පියෙකුට නම් ඒක සිතුවමක් වෙන්නට පුළුවන්. කවියෙකුට නම් එය කවියක්. සමහර වෙලාවට ඒ කවිය ඇතුළෙම මතුවන ඉකිබිඳුමක් වෙන්නට පුළුවන්. අපි යනවා පස්වෙනි කවිය අහන්න ඔබතුමන් එක්ක. ඔව් වජිර පස්වෙනි කවියට මන් තෝරගන්න ඉතා තරුණ කවියෙක් රුවන් බන්දුජීවගේ මීළඟ මීවිත කියන කාව්‍ය සංග්‍රහයේ කවියක්. වජිර මේ කවිය ගැන කතා කරද්දී විවිධ සංවාද අතරේ මගේ හිත් ගත්ත එක කාරණයක් මතු කරා ලියනගේ අමරකීර්ති නව කවි සලකුණ පොතේ. ඔහු කියනවා වජිර කවිය හැමතිස්සෙම
ඊටාම ගැඹුරු දේවල් හිසින් දරාගත්ත දාර්ශනික චින්තා එහෙම නැත්නම් ගැඹුරු දේශපාලන යථාර්ථයන් එක්කම ගැවසෙනවා වාගේ විශ්වාසවලම අපි ඉන්න හොඳ නැහැ. කවිය ඇතම් විට කිසියම් ආකාරයක ක්‍රීඩාශීලී ගුණයකින් යුක්ත වෙන්න ඕන කියලා. ඔහු කියන්නේ playfulness කියන ඉංග්‍රීසි වචනය. කෙනෙක් මගෙන් අහුවොත් වජිර සිංහල කවියේ මේ ක්‍රීඩාශීලීත්වයේ රමණීය ලෙසම පවත්වා ගන්න කවියා කවුද කියලා. මගේ නොපැකිලව දෙන උත්තරේ තමයි රුවන් බන්දජීව. මම අද තෝරගත්ත කවිය මේනකා කවිය. ඊට කලින් මට අවසර දෙන්න වජිර ඔහු ලියපු මේ කවියේ තියෙන අය playfulness ගතිය. සුරාසැල් කවි කියලා ලියපු රුවන්ගේ කවියක තියෙනවා එක තැනක වජිර පේරා දෙනිය හරියේදී හරි වැඩක් වුණා. රූරා ගලපු ගඟ ගල උඩ නතර වුණා. මීරා පොලේ කොයි කවුරුත් එකතු වුණා. තල්ලු දෙකක් දැම්මා ගඟ පිටත් වුණා. එහෙම තමා බන්දුගේ කවියේ ක්‍රීඩාශීලීත්වය. මේ කවිය මන් තෝරන්නේ වජිර ඔබ හඳුන්වා දුන්නා වගේ මම පාසල් ගුරුවරයෙක් නිසා. ඇතැම් විට උපදේශාත්මක ස්වරූපයක් තියෙන ගීත මට ළමයින්ට අහන්න දෙන්න වෙනවා. මේ කවියට තෝරලා තියෙන බුදුහාමුදුරුව වැඩියා වාගේ කියන එක උපදේශාත්මක ස්වරූපයක් තියෙනවා. හැම විටම සාහිත්‍ය උපදේශාත්මක ස්වරූපයක් තියෙන්න ඕනේ නැහැ. බන්දුගේ කවිය වජිර කිසියම් ආකාරයකින් අපිට ප්‍රත්‍යක්ෂකට දෙනවා ඕනෑම දැඩි මිනිසෙක් තුල ඉන්න ඉතාම සංවේදී මිනිසා. මට මතක් වෙන මගේ පුංචි කාලේ අත්දැකීම වජිර මට අයියා කෙනෙක් ඉන්නවා. මට අවුරුදු 4ක් විතර වැඩිමල්. මම පොඩි කාලේ ඔහු කියපු කාරණයක් තමයි අර මරුසිරා කියලා මේ සිරගත වුණු එල්ලා මරන්න නියමිත වුණු පුද්ගලයා ගැන. ඔහු අර කිව්වා මරුසිරාගේ ශරීරයේ පච්චයක් කොටාගෙන තිබුණා අම්මා බුදු වේවා කියලා. පුංචි කාලේ මට ටිකක් තදට දැනිච්ච දෙයක්. මේ කවියත් එක්ක මට ඒක මතක් වෙනවා. මේ කවියට පාදක වෙන්නේ සූර සරදියෙල් ඔහුගේ පෙම්වතිය මේනකා සහ යාළුවා මම්මලේ පිළිබඳව කතාවක්. බන්දු කියන්නේ තුංග උතුවන් කන්ද පාමුල කෝපි මල් අහුරක් තියා මම්මලේ මට ඇහෙනවා බං ඉකි බින්දන හඬ මේනකා. බංගලාවක් බින්ද දවසක හංගගෙන ආරිදී කුරක් කෝපි මල් කලඹක්ම ගැවසූ කෙස් රොදක් අතරින් යවා හිඟුල ඔය ළඟ වාඩි කර උඹ හැඩ බලන්නට ආයේ දවසක් එන්නේ නෑ මට මේනකා. යලි ඔහු කියනවා අර කාරණේම තුංග උතුවන් කන්ද පාමුල කෝපි මල් අහුරක් තියා මම්මලේ මට ඇහෙනවා බං ඉකි බින්න හඬ මේනකා. මේ සූර සරල් දියල්ගේ අපි දාමරිකයෙක් හැටියට වටහා ගන්න මිනිස්සයා ඉතාම සියුම් විදිහට තමන්ගේ පෙම්වතිය ගැන හිතන මොහොත. අර ගීතෙත් වජිර මං හිතන්නේ ඔහු ගෙල වැළලා මරා දමන්න පෙර ඔහු කොයිතරම් සංවේදී වෙනවද? මාව මැරුවොත් අම්මට මල කඳ පෙන්වන්න එපා කියලා කියන්නේ. මං හිතන්නේ ඕනෑම මිනිසෙක් අපි වටහා ගන්න ඕන. වජිර මම සිංහල උගන්වනකොට අඟුලිමාල කතා වස්තුව උගන්වනවා. අඟුලිමාල කතා වස්තුවේ අපූර්ව තැනක් තියෙනවා වජිරේක හරියට චිත්‍රපට දර්ශනයක් වාගේ. බුදුහාමුදුරුවෝ මහා වනයේට ගිහිල්ලා අඟුලිමාලට කියනවා ඔබ නවතින්න කියලා. අඟුලිමාල කියනවා මට නවතින්න කියන්නේ මුඩු මහන ඇවිදින ගමන්. බුදුහාමුදුරුවෝ කියනවා මම ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නේ. ඒ නිසා මම නැවතුණා වෙමි. ඔබ මේ ප්‍රාණඝාතයේදීමෙන් අපාගත වෙන කෙනෙක්. ඒ නිසා ඔබ ගමන් කරනවා යයි මම කියන්නේ කියලා. ඔහු තරමක් බුද්ධිමත් කෙනෙක් බව අපි දන්නවා. අහිංසකනේ ඔහු. තක්ෂලාවේ හොඳම දරුවා. ඔහු මේකට සවන් දෙනවා. සවන් දීලා ඔහු කියනවා මං හිතන්නේ බුත්සරණ කතුවරයෙක් තැනක කියනවා දුටිමි ස්වාමීනි හැඳින්නෙමි ස්වාමීනි ඔබ ය සිරි සිදුහත් සුදෝන් රජතුමාගේ පුතණුවන් ඔබ නේද? මහාමායා දේවියගේ පුතණුවන් ඔබ නේද කියලා. මේ අර අපි මහා දාමරිකයා ලෙස දැනගෙන හිටපු කෙනා තමයි කියන්නේ දුටිමි ස්වාමීනි හැඳින්නෙමි ස්වාමීනි කියලා. මම හිතන්නේ බන්දුගේ කවියත් ඒ සියුම් දේ ස්පර්ශ කරනවා.
රුවන් බන්දු ජීව කියලා කියන්නේ රස ඉපැද්දවීම සඳහා හැංගුණු කල්පනාවලට පණ දෙන කවියෙක්. දැන් ප්‍රේමයේ ආදරය තියෙන තැන සූර සරදියල් නෙමෙයි හිට්ලර් උනත් දන ගහන බව අපි අහලා තියෙනවා. හිට්ලර් කියලා තියෙනවලුනේ මේ යුද්ධ කරන්න හැබැයි ප්‍රේම කරන්න එපා කියලා. මොකද යුද්ධයේදී ඔබ එක්ක මැරෙනවා එක්ක ජීවත් වෙනවා. හැබැයි ඔබ ආදරවන්තයෙක් වුණොත් ප්‍රේමවන්තයෙක් වුණොත් ඔබට සිද්ධ වෙනවා මැරි ජීවත් වෙන්න කියලා. ඉතින් ඒ නිසා ප්‍රේමය ආදරය දැවටුණු තැන ඕනෑම කෙනෙක් සංවේදී කල්පනා උපද්දන නිසාම ඒ හැඟුම් එක්ක දැහැමි සිතුවිලි උපද්දමු අපි පස්වෙනි කවියේ පස්වෙනි ගීතේ. බුදුහාමුදුරු වැඩියාවාගේ පින්බර ස්වාමිනී දුක හිතිලද ඉරගෙදරට වැඩි මාගේ මරණ දිනේ මගේ අම්මාවත් දොරටුව අන්දර හිටියද කියමැනි මාගෙලලු බව ඇයට කියනවද බුදු බව ලැබී අනේ ස්වාමිනි මාගෙලලන්නට ඉඩනම් දෙන්න එපා ගෙලවැලලුවොත් මගේ මල කඳ අම්මට පෙන්නන්න එපා ඇතිදා ළඟ මිතුරන් මතු සසරෙදී හමුවන්න එපා නැතිදා ළඟ බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා බුදුහාමුදුරු වැඩියාවාගේ පින්බර ස්වාමිනී දුක හිතිලද ඉරගෙදරට වැඩි මාගේ මරණ දිනේ නොදැන කෙරුවත් වරදමයි නැත කිසි දිනක සමා මරණයේ දොරකඩ සිට ඔබ පායුබ සිඹ සමුගනිමා කෙලිලුල්කම් කෙලි මා සතු දිවි මග දැන් වේවි නිමා මරණ බයක් නෑ අම්මා සීවි බුදුහාමුදුරු වැඩියාවාගේ පින්බර දුක හිතිලයි මා ඉරගෙට ආ
කවියෝ ගොඩාක් කලාවට සුභාසිරියේ තියෙන අසිරිමත් බව කවි සිතුවිලි වලට නගලා අපේ මනසේ අලවන්නට සමත් වෙනවා. සුන්දරත්වය පරිසර කල්පනාවන් එක්ක දැඩි බැඳීමක් කවියෝ ඇති කරගන්නවා. දැන් කවි ලෝකයට රේණු ඉහිරවන කවිය කලංකාරය වෙදින්න අපි ඉඩක් හදාගමු 6 වෙනි කවියේදී. වජිර මේ කවිය මන් තෝරා ගැනීම පිළිබඳවත් කවිය පිළිබඳ විශේෂත්වය ගැන වාගෙම කිවිඳිය පිළිබඳව විශේෂත්වයක් තියෙනවා. ලක්ෂාන්ත අතුකෝරල, ලක්මාලි හේවාවසම්, වරුණි කෝකිලාද සිල්වා, කල්පනා ඇම්බ්‍රෝස්, චන්දිමා ලියනාරයි. ඔය කියන අය එකම යුගයක පුවත්පත් කවිපිටු සැරසුවා. වජිර අර මං කලින් කිව්වාගේ මොනිකා රුවන්පත්තිරණ ඇයගේ අවසන් භාගෙ ලියපු කාව්‍ය සංග්‍රහයක කියනවා සිංහල කවියට එන කිවිඳියන් කොච්චර කාලයක් මේ කවිය තුළ ඉඳීද කියන සංශය මට තියෙනවා මේ සමාජ ක්‍රමය තුළ කියලා. ඇය ඉඟි කරන්නේ කාන්තාවක් සම්බන්ධයෙන් ලිවීම කියන ක්‍රියාවලිය තරම් මට සිලුටු ක්‍රියාවලියක් නොවෙන්න පුළුවන්. ඇය ගෘහණියක්, අම්මා කෙනෙක් ආදි වශයෙන් ඇය කරන භූමිකාව අනුව. එනිසා මම අර අනුරාධා නිල්මිණිගේ නාරි සූත්‍රය පිළිබඳව යලි හිතන්නේ. එතකොට චන්දිමා ලියනාරච්චිගේ පළවෙනි කාව්‍ය සංග්‍රහය එන්නේ 2004 විතර. එයින් පස්සේ දෙවනි කාව්‍ය සංග්‍රහය එන්නේ වජිර 2021. මට පුදුමයි මෙච්චර කාලයක් ඇහි නියඬව හිටියේ කියලා. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ බිහිදොරා මේ මාගේ දේශය අවදි කරනු මැන්න. කැලණි විශ්වවිද්‍යාලයේ බිහිදොරා අභ්‍යාස වාගේ සාහිත්‍ය උත්සවවල නිතර ජයග්‍රහණය කරපු අය තමයි ඔය කල්පනා ඇම්බ්‍රෝස්, ලක්මාලි හේවාවසම් සහ චන්දිමා ලියනාරච්චි. ලක්මාලි හේවාවසම් දැන් අලුත් කවි පොතක් අරන් අපි අතරට ආව හැඟුම් මුහුලස ලිහුණි කියලා. ඒ නිසා මේ තත් සිඳ වයමි හද වෙන කෘතිය පැමිණීම මං හරි සතුටු වෙන කාරණයක්. කවියේ නම තියෙන්නේ නම නොදත් ඍතුවකදී. ඉර රේණු ඉහිරවයි ඊතා පැහැදිලි අහස මත හිඳ. අඳුරිය මගේ කුටිය පාළුය හිස්ය. කවුළුවෙන් එපිට පිපුණු මල්වල දම් පැහැය අපැහැදිලි වීදුරුවෙන් දකිමි මම. නොනවත්වා ගී ගයන කුරුල්ලා කොතන දැයි නොදුටුවද ඒ ගීය මිහිරිය. වසනු නොහැකිය කවුළු දොර. මොලොක් වේ ගල් ගැහුණු හදවත. කොතන හෝ හිඳ කුරුල්ලෝ ගී ගයන්න. උයන සතු නොවුනත් මට බලන්නට මල් පිපෙන්න. වජිර මම මේ කවිය කියවද්දි මට මතකයට එන කාරණයක් තියෙනවා. ඒ තමයි රාන්නේ ශරවුලි කියලා කිර්ගීසියානු ලේඛකයෙක් වන චිංගිස් අයිත්මාතු ලියපු කෘතිය. ඒක early cranes කියලා ඉංග්‍රීසියට නැගුණා. W අබේසිංහයන් එක බේලාසන කොක්කු ඇවිත් කියලා සිංහල භාෂාවට පරිවර්තනය කරා. ඒක තැනක පෙම් හසුනක් තියෙනවා වජිර. ඒ පෙම්වතාවේ පෙම් හසුන ලියද්දි කිර්ගීසියානු ජන කවියක් උපුටලා දක්වනවා. ඒකෙදි ඒ තමා අක්සායි කොක්සායි සරිසායි. මේකෙන් කියන්නේ මම ඔබව හැම තැනම හෙව්වා. ඒත් කොහෙදිවත් මට ඔබ වාගේ කෙනෙක් හමු උනේ නැතුවා. ප්‍රේමයේ තියෙන කිසියම් ගැඹුරු ඇඟිලි සලකුණක් ඒ කියන්නේ. දැන් මේ එහෙම නම් ප්‍රේමය අපට අහිමි වන ප්‍රේමයට අපට වෛර කරන්න පුළුවන්ද? ද්වේෂ කරන්න පුළුවන්ද? ලියනාරච්චිගේ කවිය අය කියන්නේ උයන සතු නොවුනත් මට බලන්නට මල් පිපෙන්න කියලා. රත්නශ්‍රී ලියපු ගීතයක් තමයි මම තෝරන්නේ. ගීතය හැටියට ඔබ දන්නා වජිර මේ සිරි කාලකන්ණි කතාව ඇසුරින් රත්නශ්‍රී ලියන ඒ කවියේ අවසානට ඔහු කියනවා කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා කියලා. මේ තමයි ප්‍රේමයේ තියෙන
ගැඹුරු ඉසව්ව. ඒකට අප සංවේදී වීම ඉතා වැදගත් කාරණයක්. ඇත්තටම මේ දිඹුල් ගහේ දාලා යනකොට අපි හිතනවා අනේ දුක හිතෙන්නේ නැති කියලා. හැබැයි හිත බැඳින්නේ නැත්තම්, හිත බැඳුනේ නැත්තම් ප්‍රේමය පවතින්නේ නැහැ. ප්‍රේමයට ගමනක් නැහැ. ඉතින් ඒ නිසා ජීවිතය කියලා කියන්නේ කොහොමත් අත්දැකීම් තනින් තනින් එකතු කරගත් එකක්. ඒ රටාවට අඳින විදියටයි පිළිවෙල හැදෙන්නේ. ඒ පිළිවෙල ඔබේ මගේ වෙනස්. අපි දකින පිළිවෙල, අපි පිළිගන්න පිළිවෙල වෙනස්. ප්‍රේමය ආදරයත් එහෙමයි. කොයි මොහොතේ කොතන ඇලවේද, කොතන නතර වේද දන්නේ නැති නිසා. අපි යමු 6 වෙනි කවිය 6 වෙනි ගීතය. අජානීය ඉස්කූටර් තුරඟා පිට වඩිනා කුමාරියන් වාත වේගයෙන් නිගිලනු කොතනා වදාහිමි දෙවුර එසවී පුරවර සිරි බලනා විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා අජානීය ඉස්කූටර් තුරඟා පිට වඩිනා කුමාරියනි වාත වේගයෙන් නිගිලෙනු කොතනා වදාහිමි දෙවුර එසවී පුරවර සිරි බලනා විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා සැට සිල්පය උගෙනා පාරගතව ගිනා පාරේ වැඩට අවුල් වෙන්න උදැල්ල මට ලැබුණා මා ගතඩා බිඳු හඳුනා සදය සිනා නගනා ප්‍රේමවන්ති විලවුන්ගේ ලේන්සු පට සිඹිනා අජානීය ඉස්කූටර් තුරඟා පිට වඩිනා කුමාරියනි වාත වේගයෙන් නිගිලෙනු කොතනා වදාහිමි දෙවුර එසවී පුරවර සිරි බලනා විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා සදා කල්ම පෙන්වතුන්ගේ සීන පුරා පිපෙනා උතුම්බරා මලක් තියේ ආදරයයි කියනා රැතුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා කාට අහිමි වුණත් සාදු මල් පිපියන් සැමදා අජානීය ඉස්කූටර් තුරඟා පිට වඩිනා කුමාරියනි වාත වේගයෙන් නිගිලෙනු කොතනා වදාහිමි දෙවුර එසවී පුරවර සිරි බලනා විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා අජානීය ඉස්කූටර් තුරඟා පිට වඩිනා කුමාරියනි වාත වේගයෙන් නිගිලෙනු කොතනා වදාහිමි දෙවුර එසවී පුරවර සිරි බලනා විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා ජීවිතය කියලා කියන්නේ දැලක් නම් ඒ දැල මිනිසා විසින් වියන ලද්දක් නෙවෙයි. මිනිසා කියලා කියන්නේ ඒ දැලේ නූල් පොටකටත් වඩා අංශු මාත්‍රික අදහසක්, පුංචි අදහසක්. විශ්වය පිළිබඳව, ලෝකයේ පිළිබඳව මහා සංකල්ප මවලකොට දූවිලි අංශුවක් තරම් පුංචි
මිනිස්සු වෙච්ච අපිට මේ දැවි අලුවෙන ලෝකයට කරන්න පුළුවන් බලපෑම් මොකක්ද? අපිට ඒ අවබෝධ කරගෙන ඒ අවබෝධ ගුණයෙන් කල්ගෙවීම තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ. ඉතින් ඒ අවබෝධ ගුණය ලබා දෙන්නට හැම මොහොතකම කවියා උත්සාහ කරනවා. ඉතින් ඒ උත්සාහ දරන කවි සුවඳ දිගේ පැටලී අපි කවි 10ක් තෝරමින් ගමන් කරනවා. වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල ගුරුතුමා අපට කවි තෝරමින් කවි රස විඳින ආකාරය කියලා දෙමින් ඉන්නවා. අපි එනවා 7 වෙනි කවියට. ඔබ ළඟට. වජින මම 7 වෙනි කවිය හැටියට තෝරන්නේ චින්තක සමන්හේරත් කියන ප්‍රතිභාපූර්ණ කවියගේ වැහි වැටෙන දවස් කියන කෘතියේ නවදැලි හේන අසබඩ වඳුරෙක් කියලා. මේ කවියට එන්න ඉස්සෙල්ලා මට වජිර අවසර දෙන්න. ඇයි මම මේ කවිය තෝරගත්තේ කියන කාරණේ කියන්න. එකක් වජිර මමත් කවි ලියන කෙනෙක් හැටියට මම නිස්තරම හිතනවා කවුද අපෙන් පස්සෙත් එන අපිට වඩා දක්ෂ කවියෝ කියලා. එම ආපුවාම මගේ තියෙන එක උත්තරයක් චින්තක සමන්හේරත්. තව ධනුෂ්කා නිෂාදි කුලරත්න වාගේ අය. මේ අය අපටත් ඉඟි කරනවා කවි ලියනකොට කොච්චර අපූර්ව ගුණයක් අවශ්‍යද කියන එක. අනිත් එක වජිර මේ චින්තක කවියට පදනම් වෙන්නේ පුරාණෝක්තියක්. සද්ධර්ම රත්නාවලියේ තියෙන නන්ද වස්තුව කියන කතාව. ඒක මම සාමාන්‍ය පෙළ ශිෂ්‍යෙක් හැටියට ඉගෙන ගත්ත කතාව. නන්ද කුමාරයන්ට රූපේ තියෙන નિසරු බව කියලා දෙන්න බුදුන් වහන්සේ උගන්වන ලද කිසියම් ගැඹුරු මනෝවිද්‍යාත්මක වටිනාකමක් තියෙන තැනක් කියලා හිතන්නත් පුළුවන්. උන්වහන්සේ නන්ද කුමාරයාත් එක්ක තව්තිසා දිව්‍ය ලෝකෙට යනවා. පළවෙනි පියවර පෘථිවියේ, දෙවෙනි පියවර උන්වහන්සේ විසින් මවන ලද නවදැලි හේනක. තුන්වෙනි පියවර තව්තිසා දිව්‍ය ලෝකෙ. තෙපද වික්‍රමයෙන් කියලා තමයි ධර්මසේන හාමුදුරුවෝ කියන්නේ. නවදැලි හේනෙදි තමාර වැඳින රුවක් පිලිස්සිලා ගිහිල්ලා ඉන්නවා අපි දකින්නේ. චින්තකගේ කවියට පාදක වෙන්නේ මේ පුරාණෝක්තිය. හැබැයි වජිර ඒ පුරාණෝක්තියට වෙනත් අර්ථකථනයක් දෙනවා. මේක කරන්න පුළුවන් ඊටාම සියුම් කවියන්ට වජිර. ඔබ දන්නා රණවීර ආර්යවංශ රණවීර අපිට ඉන්න අග්‍රගණ්‍ය කවියා මේක කරන කෙනෙක්. අපි චින්තකගේ කවිය අහමු. නවදැලි හේන යාබද අඳුරු ගල්ලෙනක සැඟව සිය දැවුණු පෙම්වතිය සිහි කළ වඳුරු පෙම්වතකු පිළිබඳ ඉපැරණි කතාවක් ඇත. උන්වහන්සේලා වඩිද්දී සදෙව් ලොව සිරි වනමින් නවටා හැඳුම් මදකට අසා සිටියා වූ එය. දිවගා මියුරු පල මෘදුව පිරිමැද හිස සඳ මඩල යට රමණේ සුවගෙන දුන් දහංගල් පෙම්වතිය අලුගොඩකි අද. සැකබිය ගැටුම් කෙලවර නික්ම ගිය මුත් ඇය අලු දූලි තුල ඌ දකි ඇරුව. තියුණු නියගින් අවුස්සා ගිනියලු හොවා රහසඟෙහි ඔහු සොයයි පෙරසුව. ඉනික් බිති වූ වේදනාවෙන් සොයන්නට වෙයි කොයිබ වේදැයි උන්වහන්සේලා ගිය මඟ. මේකේ සියුම් බව තමා වජිර මොහු අපිට ඉස්සරවම කියනවා වඳුරා Tamanගේ මැරුණු පෙම්වතිය තුල පවා මුලින් දකින්නේ පෙර විඳින ලද රතිසුවය. හැබැයි බුදුදහම අපට කියලා දෙන එක දාර්ශනික කරුණක් තමයි අර ප්‍රේමතෝ ජායති සෝකෝ කියන කාරණය. චින්තකගේ කතාවේ වඳුර අවසානයේ හිතනවා දැන් මෙතන පසු කරලා උන්වහන්සේලා ගිය මඟ කොහෙද කියලා. ඒක භෞතිකව ගත්තොත් වජිර මේ උන්වහන්සේලා නවදැලි හේනෙන් තව්තිසා දිව්‍ය ලෝකෙට ගිය ගමන වාගේ තමයි. නමුත් ගැඹුරු අර්ථය තමයි උන්වහන්සේලා ගිය මඟ කියලා කියන්නේ මේ පංචස්කන්ධයට ගැඹුරින් ඇලුම් නොකර උපාදානයේ නොවි අත්හැරීම පිළිබඳ. එතකොට චින්තකගේ කවියේ අර රොබර්ට් ෆ්‍රොස්ට් කියනවා වාගේ ආනන්දයේ තුලින් ප්‍රඥාව වෙත යන මාර්ගයේ වැටිලා
තියෙනවා. ඒ නිසා තරුණ කවියෙකුගේ මේ බඳු නිර්මාණයකට අපි ගෞරව කරන්නට ඕන. චින්තක සමන් හේරත් කවියට බලාපොරොත්තු හදන කවිතාවක් එක්ක මේ මහපොළොව මත ශේෂ කරන්නේ මහත් කැපකිරීම් කරන මිනිස්සුන්ගේ රුවගුණ. ඇත්තටම ඔහුගේ ස්පන්දන රිද්මය අපට වඩා හොඳින් දැනෙන කවි මගක් ඔහුට තියෙන නිසා ඔහුත් මතක් කරලා අපි යනවා 7 වෙනි කවියේ 7 වෙනි ගීතය අහන්න. ජනපද කල්යානිට හිමියනි මට කළ නොහැක නිගා නවදැලිනක පෑවවැලිරිරුව ලෙස පුවමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කල්යානිට හිමියනි මට කළ නොහැක නිගා සුරංගන රූසිරු දුටිමි හැඳින්නෙමි සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා සුරංගන රූසිරු දුටිමි හැඳින්නෙමි සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා මා හඳුනන මගේ හදගත් කලනිය මට නුදුරුයි සුරංගනක වඩා නවදැලිහේනක පෑවවැලිරිරුව ලෙස උවමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කල්යානිට හිමියනි මට කළ නොහැක නිගා සිත සුවපත් කරලනු නොහැකිය සෝලතැවුල් දෙයිරැයද දිවා මා සිත සුවපත් කරලනු නොහැකිය සෝලතැවුල් දෙයිරැයද දිවා නෙත දුටු සුරංගන රූසිරු කුමටද අද දුටු ජන පද කලන නිසා නවදැලිහේනක පෑවවැලිරිරුව ලෙස උවමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කල්යානිට හිමියනි මට කළ නොහැක සමාජයේ පවතින මහා ഘോഷාවන් අතර ඊටම නිහඬව සිදුවන සියුම් අරුත් දනවන ක්‍රියාවන් තිබෙනවා. දැන් කවිය හැම වෙලාවකම උත්සාහ කරන්නේ ජීවිතයේ මහත්ව ලකුණු අල්ලාගෙන ඒවා ඔස්සේ අලුත් පාරවල් පෙන්වමින් අලුත් දැක්මවල් පෙන්වමින් ඒ මත ගමන් කරන්නට අපිට ඉඩ හදා දෙමින්. ඉතින් අපි එනවා කෙටි වචන වලින් මහත්ව බලපෑමක් කරන කවියක් හොයාගෙන 8 වෙනි කවියට. ඔව් වජිර මා තෝරපු කවිය අතර තියෙන එකම කෙටි කවිය. ඒ නිසා මම මේ කෙටි කවිය කිසියම් පසුබිමක් ඇතුලේ විස්තර කරන්න ඔබෙන් අවසර ඉල්ලනවා.
මම වැඩසටහනට ආපෙලා දිටුවා ඔබ ළඟත් තියෙනවා මම ලියපු කෙටි කවි ගැන විමසුමක් මුතු අතර කියන පොත. ඔව්. මම ඒක ලිව්වේ වජිර ජපන් හයිකු කවි ගැන ටිකක් හැදෑරීමක් කරලා. සිංහල භාෂාවෙන් දැන් ටික කාලයකට ඉස්සර ඉඳන් වජිර විශාල වශයෙන් ජපන් හයිකු කවිය ආభాසයේ සහිත කෙටි කවි ලියවෙන්න ගත්තා. ඇත්තටම මේකේ විශාල ගෞරවයක් හිමි වෙන්න ඕන ආර්යවංශ රණවීර කියන කවියට. ඔහු හයිකු සිංහල භාෂාවට පරිවර්තනය කළා. ඒ වගේ මේ කවියේ එළියේ තියෙන කවි සිංහල භාෂාවෙන් ලිව්වා. අනෙක් කෙනා නන්දන වීරසිංහ කියන විශිෂ්ට කවියා. වජිර කෙටි කවියේ ස්වභාවය මම ඔබට පොඩ්ඩක් පැහැදිලි කරන්න. නන්දන වීරසිංහගේ කවියක් ගන්නම් ජගත් සී ජයසිංහගේ කවියට එන්නේ ඉස්සෙල්ලා. නන්දන වීරසිංහ ලියපු කවියක් තියෙනවා වජිර රාත්‍රියේ ඉඩහරි හැම නිවසකම ඇතුළේ එළියට. පේලි 3යි. ඒ කවිය මේ පොතේ තියෙනවා මන්ද. ඔකේ තියෙනවා වජිර. නමුත් ඒ ඇතුළේ විවිධ අර්ථතල වලට යෑමේ විභවය තියෙනවා. එක අතකට අර රාත්‍රී මොහොතේ අපි ඊටාම කුළුපගව මිත්‍රශීලීව ගෙවන රාත්‍රියේ ගේහසිත ජීවිතය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අඳුර සහ එළිය කියන්නේ එකිනෙකට ප්‍රතිපක්ෂ දේවල් දෙකක් නෙවෙයි. අන්‍යෝන්‍ය වශයෙන් ඒවා යැපෙන්නේ. ආගේ දාර්ශනික අර්ථයකටත් යන්න පුළුවන්. මම ජගත්ගේ කවිය ගන්නෙ ඒ අර්ථයෙන් නෙවෙයි වජිර. ජපානයේ කවියෙක් හිටිය හයිකු කවියෙක් තම විශිෂ්ට කවියෙක් හැටියට සැලකෙන කොබයාසි ඉසා කියලා. ඔහුගේ කවිය අර නන්දන වීරසිංහගේ කවිය වැටලා තියෙන ප්‍රඥා මාර්ගයට යන්නේ නැහැ. හැබැයි අපි අර කලින් කවිවල කතා කරා වගේ සහකම්පනයේ පිළිබඳ ගැඹුරු හැඟීම් අපිට ඇති කරනවා. මේක ඊටාම සියුම්ම අල්ලපු කිමිලියක් ඉන්නවා මේ වජිර මාලති කල්පන ඇම්බ්‍රෝස්. ඇගේ කෙටි කවි පොත පිළිගන්නලා තියෙනවා කොබයාසි ඉසාට ජපන් කවියේ කඳුළු බින්දුව කොබයාසි ඉසාට කියලා. ඔහු ලියලා තියෙන්නෙම පුංචි කුරුල්ලන් ගැන, දරුවන් ගැන ඔහුට ඇතිවන වේදනාව ඉතාම සියුම් ලෙස. ජගත්ගේ කවිය බැලූ බැල්මට මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වජිර මේක මොනවද මේකේ තියෙන්නේ කියලා. බැව කියන්නේ කෑලි වලට කැඩුණු මගේ ගම. මොනතරම් දුකද? ඒ මගේ තොටිල්ල. වජිර මම අහලා තියෙනවා මේ අධිවේගී මාර්ග පද්ධති ලංකාවේ ඉදි වෙනකොට එක ගම දෙකට කැඩුනා. එකට පොලොස් පිඟාන හුවමාරු කරගත්ත මිනිස්සු දෙපැත්තට ගියා. ගමක් දෙකට කැඩෙන එක. ජගත් කියන්නේ මොනතරම් දුකද? ඒ මගේ තොටිල්ල. තොටිල්ල කියන්නේ අපට ජීවිතය අතාරින්න බැරි දෙයක්. මේකේ ගැඹුර අපිට යන්න පුළුවන් වෙන්නේ වජිර අර අපි කියනවා සාහිත්‍ය අන්තර්පතිත කියලා. මේ කවිය හරහා මතක් වෙන තවත් සාහිත්‍ය අපට තියෙනවා. මම තෝරගත්ත ගීතයට අමතරව මම කියන්නම් රණවීර ලියලා තියෙනවා ගමට ගොස් තාත්තා ඉඳු බෙලිගස් අත ගෑමි. ඒ වගේම වචිර සේකර වරක් ලිව්වා එක හුදෙක් තමන්ගේ ගම නොවුනට තමන් උපන් මාතෘ භූමිය කෙරෙහි දක්වන ගැඹුරු ප්‍රේමය. මා මල දවසට සීතල මලකඳ ඔබගේ තුරුලේ උණුසුම් කළ මැන දෙතොලින් දෙතොලට උණුසුම් පන පිඹ මේ පොළොවේම යලි මහ බිහි කළ මැන කියලා. බුදුන් වහන්සේ කිව්වා කිඹුල්වත් පුර දෙසින් එන සුළඟත් මට සුවදායකයි. මා තේරූ ගීතය රජී වසන්ත වෙල්ගම. ඔහු ලියනවා වජිර වෙරළු ගහ යට පුංචි කාලය කොහේ කොහෙදයි අහන මොහොතක මාවතේ දුරකතන හදවත නැවතුණා. අනේ අම්මේ කාස ඉවරයි. ආදරේ බව කියන්නත් මට බැරි වුණා. හොඳයි. ඇත්තටම ජගත් සී ජයසිංහ තම ජීවනයේ සුපුරුදු නිමිති අර ශබ්ද කෝෂගත නොවුණු බොහොම ලස්සන වරහන් ඇතුලේ පරිස්සම් කරන කවියෙක්. ඔහුට මාවේනික කවි රටාවක් වෙන කවියෙක්. අපි යනවා ඒ කවියෙන් ඔබ හොයා දෙන ගීතයට.
මට පුංචි කාලේ කොහේ කොතැනද අහන මොහොතක මාවතේ දුරකතන හදවත නැවතුනා අනේ අම්මේ කාසිවරයි ආදරේ බව කියන්නටවත් බැරි වුණා ගමෙන් ගෙන ආයින කවරය තවම ඇත බෝඩිමේ ඇඳ යට සිහින විමසන මధుරුවන් මැද නිදාගන්නත් බැරි වුණා අනේ අම්මේ හීනයක්වත් දකින්නට මට බැරි වුණා කොළොම්පුරයට ඉර වඩම්මන පෙරහැරේරිය සෙනග අතරේ කහහිරක් මත හැපීමිය යන ප්‍රේමයක් මට හමුුණා අනේ අම්මේ වතුර පුගුරක් දෙන්නවත් මට බැරි වුණා විරලු ගහ යට පුංචි කාලේ කොහේ කොතැනද අහන මොහොතක මාවතේ දුරකතන හදවත නැවතුනා අනේ අම්මේ කාසිවරයි ආදරේ බව කියන්නටවත් බැරි වුණා කවි කියවන අතරේ ඇතැම් කවියෝ අපේ ජීවිත ඇතුලේ අපිට තොරා හැංගුණ තැන් පෙන්වනවා. පුංචි සිදුවීම් වල දැනෙන ස්වභාවයන් අන්වීක්ෂ ගුණයෙන් මතු කරලා අපට ආය හිතන්න පාරවල් හදලා දෙනවා. අපි යනවා 9 වෙනි කවියට ඔබතුමන් තෝරලා දෙන්න. ඔව් වජිර මන් තෝරන්නේ නිමා වූ ඍතුවක ශේෂපත්‍ර මාලන් බණ්ඩාර කපුවත්ත කවියගේ පිරිත් හඬ සඳ සහ මහද්වීපයක තනිය කියන කවිය. මං මේ කවිය තෝරන්නේ වජිර අපි අපට අහිමිවන ප්‍රේමය ගැන යලි සිතා බලන මොහොතක ද්වේෂය වෛරය වෙනුවට යලිත් ගෞරවය සහ ආදරයම තියෙනවා නම් ඒක මුනිවරයෙකුගේ වැඩක්. අපි දන්නවා වචිර රත්නශ්‍රී විජේසිංහ කවියා ඔහුගේ වැඩසටහන් වල යලි යලි කියන දෙයක් තමයි ක්‍රීඩාව සහ කලාව මිනිසාට වැදගත් වෙන්නේ අපේ හැඟීම් සමාජයට අහිතකර නොවන විදිහට පිට කිරීම සඳහා කියන එක. මාලන්ගේ කවියේ තමා සමීපවම සිටි පෙම්වතිය හෝ බිරිඳ තමාට අහිමි වූ බවක් පේනවා. ඒ කතකයා ඉන්නේ වචිර මේ මාතෘ භූමියෙන් ගොඩක් ඈත මහද්වීපයක ඉන්නේ.
පිරිත් හඬ කියපු ගමන් අපට මතක් වෙන්නේ අපේ මව්බිම. පිරිත් හඬත් අපේ සංස්කෘතියත් අතර ඉතාම අවියෝජනීය සම්බන්ධයක් තියෙනවා. ඔහු කියනවා ඈතක පිරිත්සර විසිරෙන නදින් රෑ මැද අවදි වෙමි. සයනේට වට සඳ එළිය බිඳුවකි. ඔහුට කොතන හරි තැනක පිටරටකදී පිරිත් ඇහෙනවා. ඒ වෙලාවේ සයනේට සඳ එළිය බිඳුවක් වැටිලා තිනවා කොහේ හරි සිදුරකින්. මෙතනම පේනවා මේ වජිර මේ කවියා ප්‍රේමයේ සහ සඳ අතර තියෙන අවියෝජනීය බැඳීම් ඒ ස්මෘතීන් පිළිබඳ සාවධානයි කියලා. ඔබට මතක ඇති වජිර සේකර ලිව්වා අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා කියලා. ඒ කවියෙමනේ හොලියන්නේ අත් පසුරෙන් තුරු පෙම්බරයන් බඳ බන්දා සෙනේ සිටිනි. සේකර ඊටාම අපූර්වට සඳ එළියට එන්ට කැඳවන්නේ. කවියා කියනවා ඒහා බොඳ යන දැසෙහි නෙත පිසර ගෙමිදුලට පියමනිමි. සඳ දියර පිටාරේ ගලමිනිය හසේ කොකටු හඬ මැදියම බිඳලයි කිරලියක වැළපුම් නිසලතාවම පාර ඇසෙයි. කිරලියකගේ හඬ අපට පාළුව කාන්සිය මතකයට නංවනවා. එදා ගම්පියසට දිවෙන සිට අප දෙදෙන වැව්දියවරෙහි කිමිද කුමුදුමල් පොබයා සඳ පිපෙන යුරු නැරඹූ සිහිනය රැගෙනේ. වැව්දියේ කිමිදීම හුදෙක් වැව්දියේ කිමිදීම ඉක්මවා යන ගැඹුරු අර්ථ තියෙනවා වජිර. ඒක සමහරට සම්භෝගකාමයේ දක්වාම විවිධ කරුණු අපට ස්පර්ශ වෙනවා. පිළිරැව් නැගෙනු ඇති වෙල්ෙලිය මැද තවම මෙන්නුඹ මා සවනට හෙළූ පැතුම් පිරි තෙපුල් වල රැව්. ඒ මතක දෝතින්ම ගෙන සිඹ සඳ වතුර යට අතුරා යලි පිය නගමි කුටියට. ඒ සියලු මතක ඔහු වේදනාවෙන් දරාගෙන යලි කුටියට යනවා. මට අවසර දෙන්න මම තෝරගත්ත ගීතය සුනිල් සරත් පෙරේරා. ඔහු ලියනවා මේකේ වජිර ඈත එපිට ගම්මානෙන් නැගෙන බටලී හඬ අතරේ ඊටාම දුක්බර කවියක් මතුවේද ඇය නිදි නොමැති පැලේ. අඬන බව කියන්නේ වජිර මේකේ වේදනාව නෙතු අගට ගලාලා ඉකිලන නිහඬ රැයේ නීල නුවන්තරු කැට බොඳ වෙනවා කාටත් හොර රහසේ කිය. කඳුළු නෙවෙයි ගලන්නේ වේදනාව. මං හිතන්නේ මාලන්ගේ කවියත් මේ ගීතයත් එකම මාවතක යන විදිය අපි පරීක්ෂා කරන්නට ඕන. ජීවිතේ හද පැල්ලම් තිබෙනවා. සමහර වෙලාවට ඒවා අර කහට ගුණයෙන් යුක්තයි. නොදැනීම තැන්පත් වෙනවා. එහෙමුණයින් පස්සේ අර ඔසු ගුණය තවරලා ඒ කහට පැල්ලම් දිය කර හරින්න පුළුවන් නම් සෑහෙන හොඳයි. මොකද ආපහු අර අපිට එතකොට පරණ තැනට යන්න පුළුවන්. මෙන්න මේ ඔසු ගුණය දල්වන්නට කවියන්ට පුළුවන් බව, වචන වලින් කවියන්ට ඒ හැඟුම් ඇති කරන්න පුළුවන් බව පසක් කරන මේ නව කවි රටාවේ ඉන්න දක්ෂ කවියෝ අපිට මුණ ගැහෙනවා. මාලන් බණ්ඩාර කපුවත් ඒ වගේ කවි රටාවක උරුමකම් තියෙන කවියෙක්. පාසල් සමයේ සිට කවිය පරිශ්‍රණයක් කරගත්ත කවියෙක්. ඔහු කියවා අපි එනවා 9 වෙනි කවියේ 9 වෙනි ගීතය. ගම්මානෙන් නැගෙන වටලී හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවේද ඇය නිදි නොමැති පැලේ ඈත එපිට ගම්මානෙන් නැගෙන
වටලී හඬ අතරේ ඉතාම දුක් බර කවියක් මතුවේද ඇය නිදි නොමැති පැලේ මලානිකව හඳ එළිය ගලායන අම්බලමක එවනි මලානිකව හඳ එළිය ගලායන අම්බලමක එවනි බලා හිඳිමි ඔබ හිඳින බිමන් දුර දැල්වෙන එළිය බඳේ ඈත ඉපිට ගම්මානින් නැගෙන බටලී හඬ අතරේ ඉතාම දුක් බර කවියක් මතුවේද ඇය නිදි නොමැති පැලේ වේදනාවනතු අගට ගලාලා ඉකිලන නිහඬරේ වේදනාවනතු අගට ගලාලා ඉකිලන නිහඬරේ නීලනුවන් තරු කැට බොඳ වෙනවා කාටත් පුර රහසේ ඈත ඉපිට ගම්මානින් නැගෙන වටලී හඬ අතරේ ඉතාම දුක් බර කවියක් මතුවේද ඇය නිදි නොමැති පැලේ ඈත ඉපිට ගම්මානින් නැගෙන වටලී හඬ අතරේ ඉතාම දුක් බර කවියක් මතුවේද ඇය නිදි නොමැති පැලේ සාහිත්‍යකරුවෝ තේරුම් බේරුම් ඇතිව අහන ප්‍රශ්න කවියෝ අහන්නේ අමුතු විදියට ප්‍රශ්න අහන එකම කවියන්ගේ විදිය. ඉතින් කවි ශිෂ්ටාචාරය ඉදිරියට රැගෙන යන අමුතු කවියෝ අතර ඉන්න අමුතුම කවියෙක් හිතුවක්කාරයෙක් අපිට හමු වෙනවා 10 වෙනි කවියේදී. බොහොම ස්තුතියි වචිරේ හඳුන්වා දීමට. ඔබේ කවියා ඔබ ඊටාම ගැඹුරින් තේරුම් ගත්ත බව තමයි මම විශ්වාස කරන්නේ හඳුන්වා දීමෙන්. මම මේ කවිය හඳුන්වා දෙද්දි මම මෙහෙම දෙයක් භාවිත කරන්නම් වජිර. ජලිමන් අමරකීර්ති කියපු කාරණයක් කියන්නම්. අමරකීර්ති ඔහුගේ නව කවි සලකුණේ අපට ඉන්න විශිෂ්ටම කවියන්ට සහ එයින් පසු පහළ වෙන විශිෂ්ට කවියන්ට සැලකිය යුතු ආදරයක් ගෞරවයක් දක්වමින් කියනවා යුගය හා දේශය යා කරන කවි පරපුරක් දැකීම ඔහුගේ කැමැත්ත කියලා. මේ යුගයේ යුගය හා දේශය යා කරන තරුණ කවීන් ගැන කතා කරද්දි මට ටිම්රාන් කීර්ති අමතක කරන්න බෑ. වයිර ඔබ දන්නවාද ටිමා කිව්වහම අපි දන්නේ නැති කවුරුත් නැහැ. හරියට ඒක නිකන්
ආදරයට කියනවා මට කියන්න පුළුවන් රත්නශ්‍රී විජේසිංහගේ තරු ලකුණ පොතේ රත්නශ්‍රීගේ ගමන කියද්දී එක තැනක කියනවා තෙල්ලඹුරේ රත්නශ්‍රී විජේසිංහ කියලා ලියන්න පටන් ගත්තේ කියලා. දැන් රත්නශ්‍රී කිව්වම අපි කවුරුත් දන්නවනේ. තිම්රාන් කීර්තික පළවෙනි පොත සාදේ සූදානම් කියන එක එන්නේ මේ වජිර DM තිම්රාන් කීර්ති කියලා නම තියෙනවා. දෙවෙනි පොතට එනකොට ඒක තිම්රාන් කීර්ති වුණා. දැන් ටිමා කිව්වම අපි ඔක්කොම දන්නවා. කවිය තිම්රාන් කියන්නේ නසූර්දීන් කියලා. කොලනියේ කෙලවරක උඹ කෙලවරක මම හිස් ගොඩක් මැද මැව් තරමක් පුවත් මැව් මිනිසාය උඹ කලාරස නුහුරු මුස්ලිම් ඉස්කෝලේ සිංහලෙන් කොමඩි කළ මගදියක් දුරගොස් පාසලෙන් පැන ගියත් ගුරු ගෝලකම් මග තොටේදී අලුත් කළ කතා නායකයාය උඹ කතා කරන්නට දෙයිතිරි කළ රට පෙරට අපි මහින්දට කී එකට සිටි ගමන් සගයින් ගියත් ඉහළටම උඹ විතරක් එකම තැන දිගු රැවුල්කාරයින් අරක්ගත් ලුර්දුවට නොවැද සිංහල සැලුන් එකටම ගාල් වී අලුත් කට් ඉල්ලපු one and only නසුර්දීන් ඉබ්බෙකුගේ වයස හරිනේද කල වයස ග්‍රාමසේවකටත් බය නැතුව විහිළු කළ එක්කම මිනිස්සාය උඹ ලොකු පල්ලියේ ලොකු වැඩට පිටුපා රාමලන් සඳටම පුංචි පල්ලිය මැව්ව රාමලන් සඳ යටම පුංචි පල්ලිය මැව්ව ඉන්ද්‍රජාලිකයාය උඹ පුංචි පල්ලිය බිමට සමතලා කර ජිහාඩ් කඩු අමෝරාගෙන ලුහු බැඳ පුදා රතුම රතු ලේල්ලා උඹ දිව්ව හැටි දුර තියාගෙන hina වෙවි නසුර්දීන් ගියාමයි අම්පාර පැත්තෙලු ආයෙමත් කොලනියක දෙකලවර අපි මේ කවිය දරාගෙන ඉන්න බර වජිර කියන්න බෑ මට අවසර දෙන්න වජිර කවියා කියනවා එක තැනක ලොකු පල්ලියේ ලොකු වැඩට පිටුපා රාමලන් සඳ යටම පුංචි පල්ලිය මැව්ව ඉන්ද්‍රජාලිකයයි උඹ ලෝකේ යුද්ධ ඇති වෙන්න ආගම් බලපානවා වගේ. හැබැයි ආගමික ශාස්ත්‍රවරු දේශනා කරපු ගැඹුරු දර්ශනය හරය තේරුම් ගත්තනම් කිසි විටක එහෙම වෙන්නේ. පල්ලි හදන එක පන්සල් හදන එක නෙවෙයි ආගම. ගෞතම බුදුන් වහන්සේ බලාපොරොත්තු නොවෙන්න ඇති උන්වහන්සේගේ පිළිම හන්දියක් ගානේ හදයි කිය. ඒ ශාස්ත්‍රවරයාද මායිමක් බවට පත් කළා. පල්ලියත් මායිමක් බවට පත් කළා. තිම්රාන්ගේ කවිය හම්බෙන නසූර්දීන් එහෙම අන්තවාදියෙක් නෙවෙයි. ඔහු රාමලන් සඳ යටම පුංචි පල්ලිය හැදුවා කියන්නේ ඔවුන්ගේ ආගමේ ගැඹුරු හරය තේරුම් ගත්ත කෙනෙක්. මේ කවිය අවසන් වන තැන හරි පුදුමයි වජිර. කොලනිය කියලා කියන්නේ යටත් විජිතයක් ඒ ප්‍රදේශයක්නේ. නමුත් ඔහු විදින් ඉන්වර්ටඩ්කම භාවිතා කරන්නේ ආයමත් කොලනියක අපි දෙකලවර අපි කියලා. මේ කිසියම් දෘෂ්ටිවාදයක් විසින් මුස්ලිම් සංස්කෘතිය සිංහල සංස්කෘතියෙන් ඈත් කළ තැබූ විට බිහිවෙන කොලනිය කොයිතරම් ඛේදවාචකයක්ද කියලා ටිම්රාන් කියනවා. මම මේකට තෝරන ගීතය ගැන මට පුංචි කාරණාවක් කියන්න ඉඩ දෙන්න මේ වජිර මං ඊයේත් මේ වැඩසටහනට එද්දි මහින්ද චන්ද්‍රසේකර මහත්තයාට කතා කරලා පොඩ්ඩක් මේ ගීතය ගැන ඇහුවා. ඔහුටත් ඇත්තටම මුස්ලිම් සංස්කෘතිය ගැන ගැඹුරු අත්දැකීම් තියෙනවා. ඔහු මට කිව්වා වසන්ත මම මේ ගැන හරියටම දැනගෙන ලිව්වේ. මුස්ලිම් සංස්කෘතියේ කාන්තාවන් සම්බන්ධයෙන් තියෙන තහංචි ඔවුන්ගේ සිරිත් විරිත් ඒවා කොච්චර ප්‍රේමයට වැටකඩුළු පනවනවද කියන එක. ඉතාම වැදගත් කාරණේ තමයි වජිර ටාගෝර් ඉතා විශිෂ්ට ලෙස පෙන්වා දීපු කාරණයක් තමයි පළවන ලෝක යුද්ධයේ අසමත් බවට හේතුව උනේ ඒ විනාශයන්ට හේතුව උනේ සංස්කෘතික ආධිපත්‍ය දරුවන්ට හුරු කිරීම කියලා. ඔහු යෝජනා කරන්නේ හුරු කළ යුත්තේ සංස්කෘති කියලා කියන්නේ එකිනෙක මුහු වෙන දේවල්. එහෙම නැතුව තිරසාරෝ පවතින දේවල් නෙවෙයි. ඒ නිසා අපි උගන්වන්න ඕන සංස්කෘතීන්ට අන්‍යෝන්‍ය වශයෙන් ගෞරව කරන්න ආදරය කරන්න. තිම්රාන්ගේ කවියත්
මහින්ද චන්ද්‍රසේකරයන්ගේ ගීතයත් ඉහළම කලාත්මක සංයමයකින් මේ කාරණය අපට කියනවා. හොඳයි. කෙටිම කෙටි වචනවලින් දිගම දිග පැන් පෙන්නපු තිම්රාන් කීර්ති කියවලා අපි අර අංශුවෙන් අංශුව විමසීම් කරපු ගමන් මගේ මහත්ඵලයට ඇවිල්ලා තියෙනවා කියලා හිතනවා. අපි පියවර 10ක් පහු කරා. පියවර 10ක් පහු කළා වයින් පස්සේ මහා විශාල පෙදෙසක් ආවරණය වුණා වගේ හැඟීමක් දැනෙනවා. ඉතින් කවියේ අපි නොදුටු පියාපත් අපි උරමතට සවි කරමින් විශ්වීය පිවිසුමක් වෙත අපිව අරගෙන ගියපු වසන්ත ප්‍රයංකර නිවුන්හැල්ල කවියාට, ගුරුවරයාට, නිර්මාණකරුවාට, විචාරකයාට බෙවින්ම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. ආයිබෝන්. ස්තුතියි වජිර ඔබටත්. ඒ වගේම අද සන්නාද මිහිර බැව්වේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම. එහි අදියරු කාර්ය සිද්ධ කළේ ඉන්දුනාත් නන්දසිංහ. ගායන හැඩකාරකම් මැව්වේ විශාරද රුවින්ද සත්සර සහ විශාරද සුදිනී සින්දවි. හැම දිනාටම කෘතවේදීත්වයේ සටහන් තබමින් නිමා කරමු 10 වෙනි කවියට 10 වෙනි ගීතය හාමින්. තෝන්ඩිය රටා ඇඳේ අතේ කැකුළු හිතේ මොටැකිලි තිරෙන් වැසි රටා වැලපෙතේ මුකුතෝඩි තිරුවංගල් එලියට අතවනනා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා යමටම ඇසෙනා තාංගු දෙයින් දුකක් හිත ළඟ ගුලි ගැහිලා කාන්සියට පැලලි වැටේ කවුළු දොරින් එබෙනා ඊන් සැරේ ගෙට යනවද හිත දුරකඩ තියලා ඊන් සැරේ ගෙට යනවද හිත දුරකඩ තියලා මර තෝන්ඩිය රටා ඇඳේ අතේ කැකුළු හිතේ මොටැකිලි තිරෙන් වැසි රටා වැලපෙතේ මුකුතෝඩි තිරුවංගල් එලියට අතවනනා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා සටහන් මකලා මුන්දානිය ගෙල එතුනා නුඹගේ සිර කරලා පාට පාට සමනලියන් පැලලි වැටින් දකිනා ඊන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් තිබුණා ඊන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් තිබුණා මර තෝන්ඩිය රටා ඇඳේ අතේ කැකුළු හිතේ මොටැකිලි තිරින් වැසි රටා වැලපෙතේ මුකුතෝඩි තිරුවංගල් එලියට අතවනනා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා